තව ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් මේකේදී අපි එකිනෙකට විග්‍රහ ටිකක් කරලා දුන්නා 30% කොටස. ඉතින් මේක අමුතුවෙන් කියන්නේ විග්‍රහයක් කරන්න දෙයක් නැහැ. මෙලොව ජීවිතයක් නිවන මුල් කරගෙන හැඩ ගහ ගන්න ක්‍රම රටාව තමයි මහා මංගල සූත්‍රයෙන් දේශනා කරලා තියෙන්නේ. මේ ගිහි ජීවිතයක් ගත කරන ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් ගත කරන ලෝකයේ තමා විසින් ඉටු කළ යුතු මව්පියන්ට ඉටු කළ යුතු ඒ වගේම ගුරු දෙවිවරුන් ආදී ආයත ඉටු කළ යුතු එසේම තමන්ගේ පාරයාවට ඉටු කළ යුතු සාහෘදයාට ඉටු කළ යුතු දූ පුතුන්ට ඉටු කළ යුතු ඒ තිබෙන්නා වූ යම් ධර්මයක් ඇද්ද ඒවා ක්‍රමානුකූලවම සිද්ධ කරගන්න. අනුපිළිවෙලින් ඒගොල්ලන්ට තම තමන්ගේ ජීවිත හැදගසා ගන්න ජීවත් වෙන හැටි, සෛවීව ජීවත් වෙන මඟ ප්‍රාදාන දීලා ධර්මානුකූල ජීවත් වෙන හැටි පෙන්වා දෙන්නේ. තමන්ට හිමි වෙලාවෙදී තමන්ගේ වැඩ කොටස කරන. අවසානයේදී නිවන් මාර්ගට යොමු වෙනවා. ඒ මාර්ග පූර්ණ කරගෙන නිවනින් කෙලවර කරගන්න යහපත් මාර්ගය මේ මනුස්සයෙක් කලේතු ආකාරයෙන් විග්‍රහ කරනවා. පටන් ගන්නකොට වරද්දා ගන්න නැතුව අසේවනාච බාලානා කියමින් පටන් ගන්න කියලා විග්‍රහ කරනවා. බාලය කියලා කිව්වේ කවුද? පුතඥය තමයි බාලය කියලා කියන්නේ. අන්ධෝ බාලෝ පුතඥය. පුතඥය කිව්වහම දැන් ගදනේ පුරුදු යනවා පුතඥයන්නේ තව අපි පුතඥයයි කියලා මෙහෙම කියනවා. බෞද්ධයෙක් හැටියට කියන්නේ වැජ්ජා වචනයක් අද තියෙනවා. තව අපි පුතඥයන්නේ කොයි කාලයක් යනවාද මාර්ගඵලලාභී වෙන්නේ. ඔය ආදී වශයෙන්. ධර්මයේ වහදිනි වෙලා කොහොම අදහසක් කියන්නේ. පුතඥය කියන්නේ මොකද? බෝධි ජනිකෝ. පුතඥය කියන වචනේ කියන්නේ බෝධි ජනික කියන වචනේ. උච්චාරණය කරනවා කියලා කියන්නේ නිපදවන. මොනවද නිපදවන්නේ? පොතු නිපදවන. පොතු කිය පොතු වල. දැන් මේක උපමා. ගහක් තියෙනවා ගහක හොඳ ගහක් නම් මොනවද නිපදවන්නේ? අතුලත හරේ නිපදවන. ඊට පිට තියෙන හැටි එලේ වශයෙන් නිපදවන. එලේනු සාමාන්‍ය වැඩක් ගන්න හැටි හරිය හොඳ වැඩක් ගත්තේ. කවුද? ගාතිනා හරිය දින කවුද කියනකොට බඩමුට්ටු හදා ගන්න පුළුවන්, පවස්සා ගන්න පුළුවන් දෙයක් අපි ප්‍රයෝජන ගන්න පුළුවන් දෙයක් ඇතියි. දීප කැලක් හරි ගත්ත හැටි එලේ. පොත්තම ගන්න කරන්නේ. තියා ගන්න පුළුවන් එකක් නෙවෙයි. රෝගී සතුන් කාල ගැලවිලා දිලා කඩලා යන එකක් නිසා ඒ පොත්තෙන් වැඩක් ගන්න දෙයක් නෑ. මෙන්න මේ උපමා පරිත්‍යාග වෙන්නන්නේ පොදු ජනික බාලයන් කියන. එහෙනම් මේ ලෝකෙ පොදු කියන්නේ මොනවද? හොඳයි හරි වටිනවා කියන හදාගෙන ලෝක වර්ණනා කරමින් දෙනවා. ඒ බුද්ධිලාගේ ජීවිතයේ අවසාන වෙනකොට ගන්න කිසිම දෙයක් නැති හරයක් නැති සිත් සතින් කෙරවෙලා යන දෙයක්. මේ දේවල් බොහොම හොඳයි හරි වටිනවා. මේ ආදි වශයෙන් කියන දස අකුසලයේ හේතු වේ. දස අකුසලේ හා බැඳිලා තියෙන. ලෝභයේ දේශේ මොහේ සමග බැඳිච්ච. හිත් දේවල් ගොඩනගනවා නම් අන්‍යයාට කියනවා පොතු ඉපදවන්න ආයව පොතු ජනිකේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇත්නම්. එවන ශ්‍රද්ධා මාත්‍රයක්, සීල මාත්‍රයක්, සුඛ මාත්‍රයක්, ත්‍යාග මාත්‍රයක්, ප්‍රඥා මාත්‍රයක් යම් කෙනෙක්ගේ නැත්නම් මේ ධර්මයේදී එහෙම පුදුජනයි. යම් කෙනෙකුට ශ්‍රද්ධා මාත්‍රයක්, සීල මාත්‍රයක්, සුඛ මාත්‍රයක්, ත්‍යාග මාත්‍රයක්, ප්‍රඥා මාත්‍රයක් තියෙනවා මේ ශාසනයේ. ඔහු අරිය ශාවකයෙක්. අරිය ශාවකයා පුදුජනය කියන්නේ දෙන්නේ. දැන් මේ පුදුජන කියන වචනේ තෝරා ගන්න බැලුව සමහර ස්වාමීන් වහන්සේලා කියනවා මේ පුදුජන අපි තව ඉතින් මෙහෙමයි කියලා හදා ගන්නවා පුදුජන වචනේ දාගෙන සමහරව කියයි කතා කරනවා. පුදුජනයා කියන එකාගේ බාල බව දෙල්ලා දුන්නේ නිරාකාරයි. එයා මේ ආර්ය විනයේ ඉන්නේ අය අතරේ. සද්ධා මාත්‍රය, සීල මාත්‍රය, සුත මාත්‍රය, ත්‍යාග මාත්‍රය, ප්‍රඥා මාත්‍රයක් ගන්න. ඒ නැති මම කියන එක තමයි පුදුජන මම කියන එකේ තේරුම. එතන කොච්චර ලැජ්ජා වෙන කාරණා. ඒවලුත් දාගෙන
වැඳුම් පිදුම් ලබන බෞද්ධ විශේෂ නායකයෙක් හැටියට ඉන්න ස්වාමීන් වහන්සේ නම පුතර්ජන අපි කියව තව කතා කරනවා. ශ්‍රද්ධා මාත්‍රයක් නැති, සීල මාත්‍රයක් නැති, සුත මාත්‍රයක්, ත්‍යාග මාත්‍රයක්, ප්‍රඥා මාත්‍රයක් නැති අපි කිව්වා එක තමයි පුතර්ජන අපි කිව්වේ. ගැලපීම කොහොමද කියලා. ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙනවා අපාගත වෙන්නේ නැහැ කියලා අපි. ඉන් ධර්මය අහලා නැත්නම් ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය පිළිගන්නේ නැහැ. මේ ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රයට ඕරගෙන නැහැ. භක්තියට හිතා ඉන්නවා ශ්‍රද්ධාවයි. මේ ලෙන්ගත කරන ආදරයට හිතා ඉන්නවා ප්‍රේමය කියන. මේ ලෝක සත්‍යය හිතා ඉන්න ශ්‍රද්ධාව සහ ප්‍රේමය කියන එකේ ඔය කියන જાතිය පොඩ්ඩක්වත් ඉගිලා නැද්ද? අර කෝසල මාලිකා ආදී මේ ආදී වශයෙන් හිතනවා. මාලිකා දේවිය මැරිලා දින 7ක් අපාගත වුණා. ඊට පස්සේ ඒකෙන් චිත වෙලා ආවලු දේවාගරක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනා කියන්නේ මාත්‍රේ සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇති කෙනෙක් අපාගත වෙන්නේ නැහැ කියන්නේ. අසත්පුරුෂ මහා දානීය දෙන්න මූලික වුණාම මල්ලිකා දේවි. මැරිලා ගිහින් අපාගත වුණේ කොහොමද? සද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය කියලා නෑ. නම් භක්තිය මොකක්ද? ඔකිය ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය මොකක්ද? ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය පිළිදියනම් ඔහු අපාගත වෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකත්වයට කරන සෝවාන් මාර්ග අනුගාමී. ඵලලාභී නෙමෙයි. සෝවාන් වෙන්නේ නැත්නම් මාර්ග අනුගාමීය පළවෙනි ආර්ය සුද්ධිය. ඔහු අපාගත වෙන්නේ නැහැ. ශ්‍රද්ධා කියන වචනේ අර්ථයක් තියෙනවා. යම් කිසි දවසක මේ මම කියන එක තුල කිව්වල බණ අහලා මේ මම කියන එකේ තිබෙන මෙන්න මේ ටික කියලා දැනගත්තට පස්සේ ඒ කරා තවදුරටත් හතරදී මමත්වයේ කරා ඇදියන බලාපොරොත්තු පොඩ්ඩක්වත් අඩු වෙලා නැත්නම් ඒ අධ්‍යාත්ම ලැබිවන්නේ සෝදා සෝකින මමත්වයෙන්ම නම් තව යන්නේ දමලා ඉන්නේ ඒකෙම සෝ අධ්‍යාත්ම සෝදේ ඒකේ මාත්‍රයක් හරි මෙදෙන පැත්තට එන්නේ කිය. මමය මගේ ආත්මය කියලා ගන්නා මේ දේවල් දෘෂ්ටියක් මුලාවක් කියලා දැකලා ඒකෙන් මිදෙන්න ඕන ඒකෙන් මිදීමයි දැනසීම කියලා මාත්‍රයක් තේරුම් ගියා. ඒ අබ්ද මාත්‍රයකව සද්ධා මාත්‍රයක් කියනවා. එතකොට පාණීය කියලා මොකද්ද නිවන් සුවය? මේ අමපේ අමුත්තේ පාණීය කරාන ප්‍රේම කියන්නේ ඒකට. ලෝකයා ප්‍රේම කියන්නේ ආමයෙන් බැඳලා වැළඳගන්න එක. ඒ ලෝකයාගේ තියෙන. ආර්යවිනී ප්‍රේම කියන්නේ අමුත්තේ පාණීය කරපු නිසා මේ අමුතේම කියේ. අමුත්තේ කියන්නේ නිවන. නිවන් මාත්‍රයක් හෝ පාණීය කරන්න. නිවන් මාත්‍රයක් හෝ තේරුම් ගත්තා. ඔහුට සර්ජින මමත්වයෙන් අහක් කියන පැත්තට මාත්‍රයක් හරි වැඩි. නිවන් මාත්‍රයක් හරි තියෙන අත්හැරීම මාත්‍රයෙන් හරි සුවයක් දකින්න. ඔන්න ඔය ටික දැක්කගෙන නිවන නැඹුරු වුණා. නිවන පිළිබඳව වැටහීම මාත්‍රයකට වැද. මෙන්න මෙයාට කියන සද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය කියනවා. එහෙම කෙනෙක් කවදාවත් අපාගත කරන්න බෑ. ඔය ටික දකින්න බණ අහලා නිවන පිළිබඳව මාත්‍රයක් හරි වැටහිලා තියෙනවා. ඉතින් ඔය ටිකව කරගන්න බැයි නම් මේ බුදුබණ අහන්නේ ලෝකෙ. මේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ ඒ කියන බලවලදී වැඩේ මොකක්ද? මමත්වයේ මාත්‍රයක් අතර ගන්න පුළුවන් කමක් නැති මට්ටමක් නම් තියෙන ඒ වනහල. ඉතින් ඒ වනහල ඇති වැඩේ මොකක්ද? පොඩ්ඩක් වෙලාව ඉඳ වෙනවා. ඉතින් මොකද මේ වනහල තියෙන්නේ? දැන් ලෝකයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් යථාර්ථයේ විග්‍රහ කරලා දෙනකොට අනේ මේ ලෝකය කියන්නේ මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න පුළුවන් දෙයක් කියලා හිතන් හිතුවාට බැරි දෙයක්.
ඔන්නේ මාත්‍රි අදහස ආවනම් ওই ටිකටත් විශාල කොටසක් අත්හැරලා යනවා. ලෝකෙ තියෙන ඡන්දරාගී විශාල විදහාවක් අවලම් විදි. එයා මට දැන් නම් තේරෙනවා මේ කෙලවරක් නැති අහිංසක මේ ලෞකික දේවල් වල දඟලලා වැඩක් නැහැ. කවදාද මේ නිදහස් වෙන්නව බලන්න ඕනේ ඒක තමයි කවදාද අනුභව තියෙන්නේ. ඔය අදහස මතුවලා ආවනම් උට සම්දා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා. ඔහු පළවෙනි සෝවාන් මාර්ග අනුභවීකයවත් වෙනවා. උට හතර පාග දෙන්නේ හේතුනේ. ඒවල චන්දරාගික දැඩි බව පුරුදු නැහැ. මෙන්න මේ වටිනාකම ගන්නවත් බැයි නම් මේ බෞද්ධත්වයේ මොකක්ද ඇති වෙන්නේ? මේ මෙන්න මේ දී ගන්න තෝරා ගන්න ඕනේ. එතකොට බාල සේවනයේ අත්‍යවශ්‍යයි කියලා කියන්නේ ඔන්න ඔය කියන පු탁ජන සේවනයේ අත්‍යරෙන්න. ඔය දහම් මාත්‍රයක්වත් අහලා නැති තේරුම් ගත නැති පුද්ගලයාත් එක්ක සම්බන්ධ වෙලා. කවදාවත් සැලසුමක් කරා යන්න හම් වෙන්නේ නැහැ. ඔහු වර්ණනා කරන්නේ මොකද්ද? මාර්ගගතව වර්ණනා කරනවා. නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටියම ලෝකේ ගැන කතා කරනවා. යම්ම නිවන් දකින්න බැහැ. තව කොච්චර වැඩි දිනා මේ ලෝකෙට සේවයක් කරලා ඉන්නේ බෑ මේ කාලේ. මේක නිවන් දකින්න පුළුවන්. කියන කට්ටන සත්‍යනා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් නැති යවව. එහෙම කියනවා නම් එහෙමම තමයි. ඒක තේරුම් ගන්න නැති. ඒක තේරුම් ගත්තා නම් යම් කෙනෙක් නිවන දකින්න බැරි වෙන මේ කාලේ බෑ කියන්නේ මොකද්ද තියෙන්නේ හේතුව? අනිත්‍ය දේ අනිත්‍යයි කියලා තේරුම් ගන්න බැයි නම් මේක. ඒ අනිත්‍ය දේ විපරිණාමයටපත් වෙන්නා වූ කැමැතිේ පාතාල කරදී අසුර කරන්න ගියාම දුක වෙනවා කියන එක තේරුම් ගන්න බැයි නේද? ඉතින් කොච්චර අසුර වල සම්පි වල හරයක් නැතිව වෙල්ල යනවා මිසක් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයක් සදාත්මික දැනුමක් ඒකින් ලබන්න බෑ කියන එක ඇත්ත කියලා තෝරා ගන්න බැයි නේද? ඔබට නිවන් දකින්න බෑ. මේ තමන්ගේ මනස එතෙන්ට බැයි දෙයක් කරගන්න. හටගත්තේ අධ්‍යයක් නැද්ද? කොච්චර ප්‍රිය කළා. මනාපයෙන් හිටියා. ඒවා විපරිණාමයටපත් වෙලා වැළසීලා යනවා කියන එක ඇත්තයි කියලා තෝරා ගන්න බැහැ. එච්චර මොලයක් අපහන නිවන් දකින්න බැහැ. මිනිස්සු වෙලා උපදින අපි විපරිණාමයටපත් වෙලා ඉඳලා වැළසීලා යනවා. ජීවත් වෙන්න කොච්චර කැමැත්තක් හිටියා කාටවත් මේ ජීවිතේ එහෙම කැමැත්තට ගත කරන්න බෑ මරණය උරුමයි. ඒක අපිට විතරක් නෙමෙයි ලෝකේ සියලුම සත්වයින්ටත් ඒවා. මේ දේ හොඳයි මේ දේයි ප්‍රියයි මනාපයි කියලා මේක පවත්වා ගන්න ඕනේ කියලා කිව්වා. ලෝකේ එහෙම සදාතනිකව පවත්වා ගන්න පුළුවන් හොඳ දෙයක් නැහැ. අදගත් හැම දෙයක්ම විපරිණාමයටපත් වෙලා වැළඳීම උරුමයි. එහෙම දෙයක් තුළ මම කරගන්න මගේ කරගන්න ආත්මය කරගන්න හැදුවට මම සදාතනිකව ඉඳද්දිවට හරියන්නේ නැහැ. ඒක වැරදි දෙයක්. ඔය කියන මූලධර්මය තෝරා ගන්න බැයි නම් අත් වශයෙන් මට ඒක තේරෙන්නේ නැහැ කියනවා. ඔහොත් නම් නිවන් දකින්න වගන්නේ. නිවන් දකින්න බැරිද බුදුන් දකින්න දකින්න ඕනේ ප්‍රඥාව මෙහෙයව ප්‍රඥාව වර්ධනයකට. එහෙම නැතුව අනේ ඔය කියන විදිහට සිල් රැකගෙන ඉඳන් අපිට බැහැ. නිවන් දකින්නවා කියන්නේ ඔබ හරියට කරගත්තා වෙයි මේක කරගත්තා වෙයි කියලා මෙහෙම අපි අදහස් කරගෙන. වදක් ගැන හිතන්නේ කිව්වොත් තියෙනවා. අපි ලෝක තෝරාගන්න බැරි වෙනවා. ජීවිත හේතුව මත සෝවාන් වුණා නම් ආයි ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ, හොරකමක් වෙන්නේ නැහැ, බොරුවක් කියෙන්නේ නැහැ. එහෙම දෙයක් වරදක් වෙන්නේ නැහැ. එහෙම එකක් මේ සෝවාන් ඵලයේ කියලා කොහොමද හිතන්නේ කිව්වොත් එහෙම. අපත්‍ය එහෙම නැති මනේ මත වටනා ඉතින් මරණකම් බලා ඉඳලා බොරුවක් කියලා හරි මරණ කිව්ව බේරෙන්න ඒක මට වෙලටි කරන්න බෑ. එහෙනම් බොහොම අමාරුදයක් ඒක කියලා නම් අපි කවුරුයි. සෝවාන් වෙනවා කියන එක ලේසි වෙලක් නෙවෙයි. ජීවිත හේතුව වල සත්‍ය කරවන්න හැල සෝවාන් කෙනෙක්. ඉතින් බැරිලා හරි දැන් මම ගේ ඉන්නට කොට වෙලා ණය කන්න හදනවා අල්ලන්න කොල්ලකුත් තියෙනවා දැන් මේකගේ බේරෙන්න ක්‍රමයක්වත් නැහැ. ඉතින් මම බැරිනවා උඩ ගහන්න නැතුව කියලා. එහෙම තත්ත්වයකට මගේ මානසිකත්වය ගන්න එක නෙමෙයි. කවදාද පුදුමවක් කියලා එහෙම තියෙනවා. ඔහොම හිතා කියනවා අපි. උඩ විදවන්නවත් හොඳ නැහැ පහරක් ගහලා මෙල්ල කරගන්නවත් ඕනේ නැහැ. ඒකට රිදීමක්. සෝවාන් නම් එහෙම දෙයක් කරන්නේ නැහැ සත්‍ය හිතාවක් කරන්නේ. ඔය අදි වලින් හිතාට කියනවා. සාතන් වහන්සේගේ ස්වභාවය ඊට මෙහා ඉන්න අයට දීලා ඉතින් විග්‍රහ කරන්න ගියාම කොහොම වෙන්නේ? අත මරණ කියන එක නෙමෙයි මේ කියන්නේ. හැබැයි සෝවාන් විචදන් කරන් කෝ ධර්මයේ අවබෝධ වෙච්ච දැන් කොට. ඒක අදහසක් වෙලෙනවා. යම්කිසි කාර්යගාතිය සත්‍ය හිතාවක් කළා නම් ඒකට විදිහ සියලු කැමැත්ත දුරු වෙලා. කැමැත්තෙන් නම් කරන්නේ දෙන්නේ නැහැ කවදා. ආරම්භය උතන. සත්‍ය හිංසාවක් කරන්න අන්ත අවයක් අසාධාරණයක් කරන්න ඒකට මෙහෙයවෙන්න හිත කය වචනේ මෙහාට කැමතිද පළවෙනි දැන ඔන්න ඔය සීල ගුණයටපත් වෙනවා
ඒ කැමැති නැති බව වෙන්නේ මෝරලා කියලා ජීවිත හේතු වුණා හිංසියාව කරන්න කැමති නැති රාගම හරියට. එතෙන්දී ඒක සිද්ධ. කෙරෙන්නේ අතට වස්තින් නෙදී. මේක අපි දැක් ගන්න ඕනේ මාර්ගඵල අවබෝධයට අවශ්‍ය කරන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් දහම් විමසලා යථාර්ථය දැකි. ඒකට අවශ්‍ය කරන බලතලයේ කොයි මොහොතක හරි ලැබුණා. දැන් මේ මොහොත තීරණය කරගෙන පසුතරයක් තියෙනවා. මොකද හේතුව? කාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාරක බලතලයක් විතර නෑ. එහෙම චේතනා පහළ වෙන හේතුව නැහැ සැදැහැයෙන් බලහම. එහෙනම් ඒ හිත තුළ කයින් කෙරෙන අකුසල් පිළිබඳ චේතනාවක් පහළ වෙන්නේ අවස්ථාවක් මෙතනදී. බොරු කියලා නවත්තන්න කේලම් කියලා බෙදවන්න පරිවර්තන කරන හැඩපාට පස් කරන ප්‍රලාපයෙන් මුලා කරන ඒ බඳු පරිසරයකක් නෙමෙයි. එහෙම චේතනාවක් ඒ හිතේ දැන් මේ හිතේ පහළ වෙන්නේ නැහැ මේක. ලෝභකම් කරන්න තරහ වෙවි ඉන්න මුලාවටපත් වෙලා කටයුතු කරන්න එහෙම ගතියක්වත් නැහැ. ඉන්න දසකුසලයෙන් තොර චේතනාවක් නෙවෙයි සුද්ධ චේතනාවක් දැන් පාවෙන් චේතනාවක් නා දසකුසලේ හා සම්බන්ධ නැහැ. දසකුසල චේතනාව යන්ත්‍රයක පහළ වෙන්නේ නම් පංච නීවරණ එකකම් ඉතරුනේ. සදාගත ප්‍රහාණය කියෝ. දැන් ඒ විදිහට කියන බල හොරා ගන්න ප්‍රඥාවල පුළුවන් වෙලා වෙනවා. ප්‍රඥාව කියනවා කියලා බස් ඉන්නේ. ඔන්න ඔය ටිකයි ඕන කරන්නේ අභ්‍යන්තරයේ සුද්ධ වෙන්න ඕන ටික. කොටින්දී නැගෙන ප්‍රඥාවේ තීරණයක් දෙනවා කවදාත් වෙනස් නොවන තීරණය. ධම්ම අවබෝධයත් එක්ක. ඒ තීරණය තමයි අසාර ලෝකයේ අල්ලාගෙන හරයක් ඉන්නවා කියලා කිව්වට මුලාවක් නම් කියන එක ඇත්තම. අසාර ලෝකේ සාරත්වයක් හිතුවට කවදාවත් මොනවා කියලා ගොඩනගන්න හිතුවත් දැනුමක් ලබන්න හම්බෙන්නේ එකක් නැහැ. දැනුමක් ඇති කියලා හිතාගෙන ගොඩනගලා මිසක් ඒ තුල දැනුමක් දකින්නේ නැහැ කියලා දකින්න. මෙන්න මේ ප්‍රමේය තේරුම් ගත්තාම තමයි මූල ධර්මයේ ප්‍රඥාවේ වැටෙන ධම්ම අවබෝධය ලැබෙන්නේ. ඊට පස්සේ ප්‍රඥාවේ දෙන ජීවිතය තමයි ඔහුගේ ශික්ෂණයේදී විතර. අමුතේ ශික්ෂණය කරන්න දෙයක් නැහැ ලෝකයේ එකනා කියන විදිහට. යමක් වැරදි නම් නොකඩේතු නම් තමන්ට වැටහුණු මට්ටමට ඒක අත්හැරලා යනවා. ඒ මට්ටමට සීල සංවරය මතුවලා ආයි. මෙහෙම එක දිගට සුද්ධ වෙලා හිටන් තමයි මගේ පැය. මූලික වශයෙන් හරි ආවනම් මේ මොහොතේ සාන්තියටපත් වීමේ දුවයක් තියෙනවා. අත්හැරලා හිටපුවාම ලැබෙන නිදහස් දුවේ. කවදාවත් අල්ලාගත්ත දෙයක් ලබන්නේ. දිනිගොඩ බදාගෙන සුවේලාවක් ලබනවා වගේ තමයි මේ ලෝකේ සුවල්ලා ගන්න දේවල් අල්ලාගෙන රූපාතිය සිද්ධ වෙන්නේ. සුවේ ලෝක සුවේ මොනවද තියෙන්නේ? මහා දුක්ගිනි ගොඩවල් වලින් වැහිච්ච වටේක් ඇතුලේ තමයි. ලෝකාස්වාද සුවේ තියෙන කියලා තමයි. සුවේට පළවෙනි තැන දෙන්න ගියොත් ඉස්සෙල්ලාම දුකට තැන දෙන්නයි වෙන්නේ. සුවේ අල්ලා ගන්නවා කියලා අල්ලා ගන්න ගියොත් දුක වලක් අල්ලා ගන්නයි වෙන්නේ කියලා දකින්න. එහෙනම් සුවේ පස්සේ යනවා නම් අල්ලාගෙන ඉන්න ගියේ සුවයක් පස්සේ යන්න ගියොත් ගොඩනගෙන සුවයක් පස්සේ දුක් වලක් අල්ලා ගන්න වෙනවා දුකට 10ට පස්සේ ගොඩනගන සම්බන්ධ වෙනවා. කිසිම දෙයක් අත්හැරපුවාම දුක අත්හැරලා හිටන් සාන්ත සුවයක් තියෙන පැත්තක් තියෙනවා. ඒකත් මම අත්හැරගන්න මේ වෙලාව කියන ඒකත් දකින්න නිවන් අත්දැකීම. අන්නේ දා දකින්නවා. අත්තරීමෙන් හැර නොයල්මෙන් හැර මිරීමෙන් හැර තවත් සුවයක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා කියන සුවේ ඕක නිදි කියලා කියනවා. තපෝ ගුණේ හැර නිවන හැර ලෝකතුන්ට තවත් සුවයක් මම ලබන්නේ. මේ බුද්ධ දේශනාව. අන්නේ සුවේ තමයි බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා කියන්නේ. සුවපත් වෙන්න කිව්වොත් නාරි විනී සුවපත්තාවේ දැක්කට පස්සේ මට සියලු සත්‍යයන්ට කවදාවෝ සුවයක් වේද? මෙන්න මේ නිවන් සුවේ හැර තව සුවයක් නම් වෙන්නේ. සුවභෝගය දුක වශයෙන් ගමනක් කරන සත්‍යයේ තියෙන ඉච්ඡා. සත්‍යය කවදා හරි සුවේටපත් වෙනවා නම් මෙන්න මේ කියනවා ආරිවිනේ වෙනව නිවන හෝ නිවන් මාර්ගයට පිරුම් ලැබෙනා සුවේ නිසා. යථාභූතයක් නම් හම්බෙන්නේ මුලාවක් විලා කියලා දකින්නවා කියනවා. අනිදාට මටත් ලෝක සත්‍යයවත් අන්නේ නිවන් සුවේ ලැබේවා කියනවා ආදීතලා ගාම. අව්‍යාපද සංකල්පනා අවිහිංසා සංකල්පනා නිකම්ම සංකල්පනා ඔක්කොම නැගිලා. සම්මා සංකප්පයක් ගොඩනගෙන සම්මාදිටිය පහළ වෙනවා. බොරු කියලා තවටලා මොකද කියලා අන්න බෙදවන්නේ මොනවා ලබා ගන්නද? ඇයි මම පරිවර්තනයෙන් අන්න සැලපාලපත් කරන්නේ ප්‍රලාප වැඩවලින් ලෝකයා මුලාවපත් කරන්නේ මොකද? ඔක්කොම නිකන් මුලාකාරක දුකට දාන වැඩ නේද මේ? මට නම් ඕවා කියලා වැඩක් නැහැ කියලා එනකොට මුසාවාදා වෙන් වෙනවා. කිසුනා වාචා වෙන් වීම, කල්පා වාචා වෙන් වීම, සම්පප්පලාපයෙන් වෙන් වීම කියන මාර්ගයක් ඇද්ද? සම්මා වාචා කියන මාර්ගයට වැටෙනවා. මේ මාර්ගය වැඩෙනවා.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාච. ප්‍රාණඝාත කරලා, ඉංග්‍රීසි හොරකර වර්ජා කරලා, සුරාසු දුරාධාන පස්සේ කියලා වල ආස්වාදයක් ඇතින. මොන තරම් මුලාවත කියලා වැඩිනකොට අත්තරින් වැලි මිදී යනවා එක. සම්මා කම්මන්ත මාර්ගාංගයේ වැඩේ. මෙබඳු මුලාසහගත වන්නා වූ ලෝක පැවැත්ම තුළ මායාවන්ට අහු වෙනවා. ඒ සඳහාම මම ජීවත් වෙන්නේ. ඒවා සඳහාම මගේ ජීවිතේ. ඉස්සෙල්ලා එහෙම තමයි. නමුත් දැන් නම් මට ඒවා සඳහා මගේ ජීවිතේ කැප කරන්න හේතුවක් නැහැ. එහෙනම් මගේ ජීවිතේ ධර්මකටද කැප කළේ. දුටු දහම් පූර්ණ කරගන්න විදිහක් වෙන එකකට නෙමෙයි කියලා හදනකොට. ඔහුගේ ජීවිතේ සම්මා ආජීවයට වැඩෙනවා. මේ ලෞකිකවාදී සම්මා ආජීවයක් වෙනවා කියන්නේ. ඒක වෙනවා. මේ ලෝකෝත්තර වශයෙන් ඔහුගේ හිත පිට නැහැ. මේ ලෝකෝත්තර සම්මා ආජීවය අබුද්ධෝත්පාද කාලේ නෑ. ලෞකික සම්මා ආජීවය අබුද්ධෝත්පාද කාලේ තියෙනවා. ඉතින් අබුද්ධෝත්පාද කාලේ පවතින පරිච්ඡේදය තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවා. ඒක මේකට පටලවලා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයට පටලවා ගත්තාම තමයි අමාරු වෙලා තියෙන්නේ ඔයා ගන්න. ඉතින් පටන් ඔහුගේ උත්සාහය වීර්යයක් තියෙනවා. පරම සත්‍ය පිළිබඳව ඥානයක් පහළ වෙලා ඒක දහමැස පහළ වෙලා ඉවර. ඒනම් නිවන. නිවන සඳහා යමක් කටයුතු. කුමක් කටයුතු? නෝපන් අකුසල් නූපදීවට කටයුතු කළේ. උපන් අකුසල් ගෙවා හැරීමට කටයුතු කළේ. නෝපන් කුසල් ඉපදීමට කටයුතු කළේ. පස් කුසල් වර්ධනය කිරීමට කටයුතු කළේ. ඕක නිරන්තරයෙන් ඔහුගේ සිද්ධ වෙන්න පටන් ගන්න සම්මා වායාමයේ පූර්ණ වෙනවා. අරමුණක් එනේන මොහොතක මුලාවටපත් වෙන්නේ නැතුව දහමට අනුව සිහි වෙලා මේක අසාරයි මේක තීන දහමක් මේක මධ්‍යම දහමක් මේක නිවන් අවබෝධ කරගන්න ප්‍රණීත දහමක් කියලා ඒ අරමුණ විනිශ්චය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. සම්මා සතිය වැඩෙනවා. ඒතර මොකද වෙන්නේ? ඇලෙන ගැටෙන මුලා වෙන පැත්තෙන් අත්හැරිලා විතරෝදී විතරෝහි නිවරට හිතර නැගුරු වෙන්න මොකද වෙන්නේ? ඇලීමෙන් තොර ගැටීමෙන් තොර මුලාවෙන් තොර අකම්ප සමාධිය ලැබෙනවා. මාර්ගාංග හත පරිවාරයේ කරගත්ත සම්මා සමාධිය ලැබිලා ඉතින් ආර්ය සමාධියක් ඇත්තේ බවට පත් වෙනවා. මෙන්න ආර්ය මාර්ගය. මේ ඔය ආකාරයක මාත්‍රයක් හෝ පිළිපන් කියන අයතෙන් පටන්ගෙන ආර්ය සාර්ථකයේ දෙන්නයි වැටෙන්නේ පුදාජනකේ තත්ත්වයට වැටෙන්නේ. එහෙනම් බාලය දැනගන්න ඕනේ ඔතෙන්පත් වෙච්ච කෙනා පාඩිතේ. ඔතෙන් ආවනට පුදාජනයා බාලය. අසේවනාච බාලාන පඬිදානච සේවන. දැන් පඬිත සේවනයේ දිනවා පඬිත ධර්මේ නම් ඔන්නේ ධර්මයි. ඒ ධර්මයේ සේවනය කරන්න පටන් ගත්තාම තමයි ඔහු දැනගන්නේ මොනවද පිළිය යුත්තේ ලෝකෙදී. මෙච්චර කල් පිළිය මොනවද? මොනවා හරි ලෞකික ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන ගස් වලට බෙදුවා, ගල් වලට බෙදුවා, කඳු වලට බෙදුවා, පූජනීය ස්ථාන කියන කෝවිල් වලට බෙදුවා. ඔක්කොම කරගෙන හිටියේ. පිළිය යුත්තේ දාව දැකලා හිටියේ නැති නිසා. හැබැයි දැන් දකින්න මෙතෙන් ආපු දෙන්න. සිදුල් ලැබීමට වැදුල් ලැබීමට සුදුසා කියන්නේ කවුද? කොතනද තියෙන්නේ? මේ විමුක්ති ධර්මයේ වෙන්නා දුන්න මාධ්‍යයක් ඇද්ද? ඒ මාධ්‍ය හා සම්බන්ධ වෙන යම් කිසි දෙයක් ඇත්නම් ඒවා කඩකල යුතු දේවල්. සිදුල් ලැබීමට සුදුසු දේවල්. එන කවුද? බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ඇති. ඒ හා සම්බන්ධ දේ පූජාවට සුදුසු නම් ඒවා. ඒ ඇතුලේ ජනිතවන්නා වූ යමක් ඇද්ද? ඒක තමයි යහපත හේතු වෙන්නේ. කාගක්ෂේද දේශක්ෂේද මොහක්ෂේද හේතු වෙන ඊට අවශ්‍ය වන්නා වූ ආයුවන සක්පල්මෝණේ කියවෙන්නේ. අද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි වීමට හේතු වෙනවා. අන්නේව තමයි අපි ඉතින් ජනිත කරගන්නේ. අපි ආහාරය දැන් ඒක. සුත්‍ජාන ආහාරයෙන් ඉවත් වෙලා දැන් තියෙන ආර්ය ආහාරය ජනිත කරගන්න. අන්න ඒක පූජා කියලා කියනකද ඔන්න ඔය දින ආහාරය ජනිත කරගන්න තියෙන පූජා කරනවා. අපි මා කරන්නේ ක්‍රියාකලාපයක් අපේ කියන්නේ. පූජා කිරීම කියන්නේ අන්න ඒක දැනගෙන ඒ පූජනීයත්වයට පත් වෙනවා. අන්න ඒක අපි ඊළඟ පූජාට පූජනීය කරනවා. ඔය තමයි මංගල කාරණා මූලාරම්භය. අපේවනාච බාලාන පඬිතානච හේවනා පූජාට පූජනීයන කියදේවා උතුම් මගුල් කටුනේ ඔන්නෝතේ. එහෙනම් මොකක් නිසාද උතුම් මගුල් කටුනේ? නිවන නැඹුරු වෙච්ච නිසා. නිවන නැඹුරු කරලා සදාතනික දුකෙන් නිදහස් වෙන විමුක්තිය කරා ළඟා වීම මාර්ගයක් නිසායි ඒවා උතුම් මගුල් කටුනේ. දැන් දකින්න ප්‍රතිරූපක. දැන් මොකද ප්‍රතිරූප දේශය කියලා කියන්නේ? සුදුසු දේශයක වාසය කරන ගාම
අපි ලෝකේ තේරුන්නේ නැහැ. සුදුසු දේශ කොච්චර තියෙනවද? එක එකනා සුදුසු දේශ. මට සුදුසුයි ටිකට් ගහන්නේ නන්දායි. ඒ මම හේ වාසී කරනවා. ඒකට උඩ සුදුසු දේශේ උවාසී කරනවා. හරියයි. මට සුදුසු ආරම්භ කියලා ඒක දෙලකන් කාර්යය හදලා බොර මංකුල කාර්යය කඩා ගන්න. ඒකත් මගේ වැඩවලට සුදුසුයි. මටත් මේ අහවල් වෙලා තියෙනවා, සල්ලිත් වෙලා තියෙනවා. සුදුසු දේශේ වාසී මම යනවා උන් එක්ක. උඩ සුදුසු දේශේ රෝගියා. ඒක සුදුසු දේශයක වාසයක් උන් ගැලපෙනවා. නම් පුතඥයන්ට සුදුසු දේශේ එනවා. ආර්යයන්ට සුදුසු දේශයක් වෙන්නේ නැහැ. සුදුසු දේශයක් කියලා එකක් ඔයගොල්ලෝ කියන ප්‍රතිරූප දේශය. ප්‍රති කියන්නේ කවුද කියලා බලන්න ඉස්සෙල්ලා. යම් කිසි නිවන සඳහා ඉතින් ආරම්භ කරලා තියෙනවා. නිවනට පත්‍ය වෙන්නේ කෙබඳු දෙයක්. ඒකට පත්‍ය වෙන්නා වූ ක්‍රියාදාමයන් ඔක්කොම ඉන්නේ කොතනද? අන්න ඒක කියනවා ප්‍රතිරූප දේශය. මේ මගට හිතිබ්බගෙන ඒ සඳහා කටයුතු කරන්නා වූ යම් කිසි දෙයක් ඇද්ද? ඒ දෙසට නැඹුරු කරනවා. නෑ ප්‍රතිරූප ගන්න කොහෙද තියෙන්නේ? අන්න අර කියන නිවනට පත්‍ය වෙන්නේ. නිවනේ පිහිටීමට ප්‍රතිස්ථාපනය කිරීමට දුසු පිහිටීමට දුසු. ඒ බඳු ස්වરૂපයේ අම්බිදි ස්ථානයක. අන්නේ වාදී දිපක් ලැබුණ වෙනකොට තමයි උපනිශ්‍රී ලැබෙනවා. අර ආරම්භයෙන් හටගත්ත ආර්ය භාවයට අනුලෝම වෙච්ච මූලික අනුගාමිකයාගේ චිත්ත ස්වභාවය වර්ධනය වෙන්න හේතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? කුබ්බේච කත පුඤ්ඤතා කියලා වචනයක් තියෙනවා. දැන් පෙර කරන ලද පින් ඇති බව කියලා ඉතලා ඉතල කියනවා. මාර වැඩි වෙන්නේ ඔය මහා මංගල සූත්‍රයේ කොටසකට. පෙර පින් කරපෙන්න ඔය ඉදිරියේ මහා මංගල සූත්‍රය වෙන ගන්න බෑ. ඉතින් නෙවෙයි හිර වෙනවා. පෙර පින් ඇත්තවයි ඒක කරගන්න. දැන් කවුද දන්නේ පින් ඇත්ත කවුද පින් නැත්ත කවුද පින් කරපෙන්න කෙනා ලොකුට අපි දැනගන්න කවුද බෑ. දැන් අපි දැනගන්නේ කොහොමද මේ? මොකක්ද මෙතන කරන්නේ? මනසාති පහන්නේන වාසති වා කරෝති වා තතෝන සුඛමං වේති ඡායාවන පායි. ප්‍රසන්න වූ පහන් හිතකින් යුක්තව යමක් කරනවා නම් කියනවා නම් ඡායාව අනුපාය ඡායාව ඕකලා යහපනාගාවේ. මේක ඉස්සෙල්ලා කාලේ කින බලා ඉන්න එකක් නෙවෙයි ඒක මොකද කරන්නේ? අපි යම් කිසි වැඩක් කරනකොට ඒ වැඩේ ලෝභයෙන් කරන්න ගියොත් ද්වේෂයෙන් මෝහයෙන් යුක්තව කරන්න ගියොත් ඒක දූෂිත වෙනවා. දූෂිත ඉඩක් නැත්තම් පාපයත් එකයි සම්බන්ධ වෙලා තියෙන්නේ. පාප මනසකින් යුක්ත වෙලා කරන්න ගියොත් හැදෙනවා පැටලෙනවා විනාශ වෙනවා. කතාපි දැක්කාද ගන්න කියන දේවල්. තවට නැඹුරු වෙනා ලෝකයේ පැත්තට නැඹුරු වෙලා යනවා. එහෙනම් මොකද දෙයක් කරන්නේ? පුණ්‍යතාව. අපි යම් කිසි කටයුත්තක් කරනකොට පාන් හිතකින් කරන්න පුළුවන් වෙන්නේ. මනසාපේ පසන්නේ. අනේ පාන් හිතක් ඇත්තෙක් විසින් වාසිතිවා කරවනවා කියනකට දෙයක් ඇත්තනා. අන්නේ යහපතට හේතු වෙනවා. ඔව් පරාජය කරන්න බෑ. හැම මොහොතකම බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සම් කෙරෙහි චිත්ත ප්‍රහාරය අධි කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ හිතකින් හිත පූර්ව කරගෙන, මුල් කරගෙන තමන් කරන කියන වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේ කාරණේ ඉස්සර කාලේ අපේ කරණි කරන්ට ගන්න හිත තමයි. මොනවා කරන්න කියත් විශේෂ වැඩක් කරන්න ගියාම වැදලා හිටියේ. තව කාලෙකදී සම්ප්‍රදාය ගෙනාවා. ඊට පස්සේ කාලයක් යනකොට මොකද කරන්නේ? මොකක් නිසා අපරාධ කියලා දන්නේ නැහැ. ගොවියා මීගොරට වදිනවා, උදැල්ලට වදිනවා, පොළොවට වදිනවා, කරකට වදිනවා. වැදලා වැඩ පටන් ගන්නවා. හත වාහනේ වල දියදුරු මාත්‍ය වැදලා හිටන් ගොඩ වෙනවා. වැදලා හිටන් දුක්ඛාන මල්ල ගන්නවා. තුන් පාරක් විතර වැදලා ඉවරලා ඉන්න කරකෝල යනවා. යායකට වෙයි. ඉතින් ඔය විදිහට කරන්නේ නැහැ හාල් ගටි ගන්නකොට න්‍යාය විදිහට හාල් ටික දෙලා වැදලා හාල් ටික ගත්තා. වැදලා හිටන් ගලන්න පටන් ගත්තා. වැදලා හිටන් එළියට දාලා ඉතින් හාල් ටිකටයි හැලියටයි න්‍යාය විදිහට වදින්න පටන් ගත්තා ඒක. දැන් මෙහෙම ක්‍රමයක් අද ඉදිරි වෙලා තියෙනවා. හැබැයි ඒ චර්යාකතාවේ අභ්‍යන්තරේ හැලුණා. සිද්ධුනේ එකයි. මොකද කරන්නේ?
තමන් කලබල දෙයක් හදා ගන්නකොට විරස්සාවක් කරනකොට හරි මොන හරි ආරම්භ කරනවා. බුදුන් සිහි කළා. එදා මොකක්ද කියන්නේ? කුප්පේට කතපුඤ්ඤතා ගුණය හලුවේ. හිත ප්‍රහාදය ඇති නම බුද්ධාය. යක්ක පුරි වදනේ. අරගෙන සීකිරීමක් කළා. තමයි වැඩි කළා. මාසාදී පසන්නේ ඉන්න වාසතිවා කරවතිවා තතෝනා සුඛමං වේදි. කවදාවත් වේදියේ විදාවින්ද. මොන දාලෙන් කැකවන්නේ. මේ කරපු සිද්ධිය. යන්තරම පාපයන්ගේ අකුසලයන්ගේ අපල උපද්‍රවාදීන් හරි ඒවත් වුණා. එදා ඒ වැඩේ නිසා උට එහෙම කරදරයක් වෙන්න තිබුණා. ඒකාන්තයෙන් සිද්ධ වෙන්න දෙයක් ඇත්තෙන් දෙයක් ඇරෙන්නේ. දැන් විධා බලවත් පාප කර්මයක විපාකයක් එන්න තියෙන එකක් ඇරෙන්නේ. නිදහස ලබා ගන්නවා. ඒකත් ඉතින් හැකවන්නේ. මොරවිරිතේ වෙන්නලා තියෙනවා මොනරා. උදේට යනකොට හවසට ගිහින් නිදා ගන්න යනකොට එක්තරා චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්නවා. සූර්යාට නමස්කාරයක් කරනවා. බුදුන්ට නමස්කාරයක් කරනවා. ඌ යනවා බුදුරජාණන් ජීවිතේ. අවුරුදු 500ක් ජීවත් වෙන්නේ මේ මොනවා? උතු කරගන්න බැරි වුණා. වැද්දේ පුරු කාලය තුල වැද්දෝ උන් වැරදැ. මඩු ගැදුවා. කවදාවත් මතර කොට වෙන්නේ නැති. කටවාන් හැදෙලා වෙන්නේ. ගොදුරු කුසාරින් කාල ස්වභාවික මරණයට කවදින්නේ එදාගෙනක කල්පයක් ජීවත් වෙන කල්පයක් කියන ව්‍යාවිත කල්පය අවුරුදු 500ක් කියලා කියන්නේ අවුරුදු 500ක් යනකම් මේ මොනවද ජීවත් වෙන්නේ. අපි බෝසතාණන් වහන්සේ කාලේද කුබ්බේට කතපුඤ්ඤතා ගුණය කරපු වැඩක්. නිදාගැනීමේ කාර්ය කරන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? ලෝකයේ පායන චන්ද්‍රයාදී කරලා චන්ද්‍රයාට ලෞකික වශයෙන් නමස්කාරයක් කරනවා. ලෝකෝත්තර උතුම් නමස්කාර ගාථා බුදුරජාණන් වහන්සේ මුල් කරලා කියලා නිදා ගන්න. සාත්‍යින් නින්දෙදි කිසිම හතකින් හිංසාවක් ආවේ නැහැ කවදාවත්. මෙන්න බුද්ධේද කතපුඤ්ඤතා ගුණය කියනෝක. විරාත්නායයෙන් යනකම් ඊළඟට විරාත්ය කරුපියවන් දෙන්නේ නෙවෙයි මේ කියන්නේ. අද අපි කරන දේ. මෙලෝදීම අපි වැඩ කරන්න ඉතල චිත්ත ප්‍රහාරයක් කරලා ගත යුතුයි. මෙන්න මේ අපිට ඒ සම්ප්‍රදාය ආපු නිසා අපි ආදි කරන්නේ බෞද්ධය. විදේශියා කරන හැම මොකටද? ගෙදර කවුරු කිරිවත් වෙන හිද්දාකා. කවුරු හදලා කිරිවත් වෙලා ඒක හදලා. ඔක්කොම දෙන සංග්‍රහයක්. ඕක තමයි දානමය සංග්‍රහය. පුංචි උත්සවයක් හරි ගෙදර තිබුණොත් ගියක් හදන්න ආරම්භ කළොත් වැඩක් ආරම්භ කළොත් එදාදී පිළිසෙට ඔක්කොම කවුරු කිරිවත් ඉහළකම් ඔක්කොම හදලකම් දානයක් දෙන්න. චිත්ත ප්‍රහාරය ඇති කරගන්න. එහෙම දානින්ද තමයි මේ වැඩේ පටන් ගන්න. ඕකම තමයි නැගතේ. ඔය කියන්නේ වේදීන් දෙන්න නැගත අල්ලන්න බෑ. ඒක ඇහිදී ගන්න බයින්නේ. අද කරන්නේ සංකේතාත්මකව කරන වැඩක් විතරයි. හැබැයි චිත්ත ප්‍රහාරයෙන් කරන වැඩ නැගත අවු වෙනවා. ඒක නැති වෙන්නේ. නගර ශාස්ත්‍රයේ මූලික ධර්මයේ තියෙන්නේ අර කරණි ඉංග්‍රීසි කතාවක අර්ථයක් තියෙනවා හැම කළු වලාකුළකම රිදී රේඛාවක් ඇති. every cloud has a silver lining. හැම කළු වලාකුළකම රිදී රේඛාවක් තියෙනවා. මොකද වෙන්නේ? ඔය ඕන නරකයි කියන වෙලාවත් තුන හොඳ වෙලාවකුත් තියෙනවා. ඒක අල්ලගන්න හරි අමාරුයි කවදාවත් වෙලාවල් නම් අල්ලන්න බෑ. මේ රාහු කාලේ කිව්වත් මේ මොදේටි කාලේ කිව්වත් මේ ඔක්කොම අතරේ. තත්පරය යන මොහොතක් ගානේ මේ වෙලාව කැරි කියන්නේ. සිටි රේඛාවක් වගේ හොඳ වෙලාව. ඕක අහු වෙන්නේ මනසාසේ වකන්නේ නෙවෙයි කෙනාට. පාහිතෙන් කරනකොට කියනකොට ඒක අහු වෙනවා. කවුරුත් අල්ලාගෙන එකක් නෙවෙයි. ඒ නිසා බෞද්ධයින්ට නැගත් බලන්න දෙයක් නැහැ. නැගතේ ගාල වලට යන්න දෙයක්, හදන්න දෙයක් කියන දෙයක් නැගත තමයි. නැගත අහු වෙන්නේ. මෙන්න මේක තමයි පූජාද පූජනීය මේ පතිවිෝම දේශවාසවලට කුප්පේත කත පුඤ්ඤතා කියනකොට සිද්ධ කරපු වැඩ පිළිවෙල. එදායි කියන අර අන්‍ය මේ යෝගී නැනාර කියන මේ බ්‍රාහ්මණ ආගමවල වේදේ ත්‍රි වේදේ ඒ බ්‍රාහ්මණය දුන්න නැගත් ක්‍රමයේ වෙනට බුදුරජාණන් වහන්සේ දුන්න ලේසි ක්‍රමයක්. නවරදින ක්‍රමයක් දුන්නා ඕනෝක මංගල කාරණයක්. ඉතින් බෞද්ධයින් වැඩ කරනකොට නැගත් බලන්න දෙයක්
ඒවා කරන්න දෙයක් මොනවත් දෙයක් නැහැ. හිත ප්‍රහාරය කරන නිසා ඒක නොයේ ආකාරයක අදහස් හදගන්න. පුංචි වාක්‍ය හදාගන්න. දේශී කියන්න පුළුවන් බුදුන් සිහි කරන නම බුද්ධා. ඔන්නෝක තමයි ඒ කාලේ කරගෙන ගොවිය කුඹරට වැටි. නම බුද්ධාය කියලා ගෙදරින් පිට වුණා. වැදලා පිට වුණා. හරි. බුද්ධ නමස්කාරය. උදැල්ල දිනන කුඹර කරන්න පටන් ගන්න නිසා නම බුද්ධාය කියලා සිහි කරලා පටන් ගන්නවා. කවදාවත් වර්ධින්නේ නැතිලවත්. වීදික කමතර ගියාට ආන ඉතලාම වැද නම බුද්ධාය කියලා දැම්මා. මෙන්න මේ වගේ අරකට ක්‍රම තිබුණා. ඉතින් මේ වගේ අරකට චිත්ත ප්‍රහාජය පුරුදුවක් මුලින්ම හදාගත්තාම අන්න ඒක තමයි මුලින් කරලා දින ඒකයි. ඒ දින කරලා ඉන්න කලින් කරන පටන් ගත්තාම මංගල කාරණයක් උදා. කවදාවත් ඔබේ විනාශිත කාරණයක් නැති වෙන දුරයි. බාධක කරන බැරිතත්වයට උදා වෙන ශක්තියක් ඇති වෙනවා. බල. ආශේවන ප්‍රත්‍යයක ප්‍රත්‍යක් තියෙනවා. මුලින් නම් කරගෙන යනවා නම් එහෙම ගුණයක් සිහි කරලා එන්නෙන් ඒ ගුණය බලවත් වෙනවා. බලවත් වෙලා ගන්න ඊට පස්සේ කාලෙකදී ඒක ජය ගන්නවා. ප්‍රගුණ කරගත්තාම එහෙම ශක්තියක් තියෙනවා. ඊට හේතුකාරක වන්නා වූ බලවේගය උත්තරමයේ ලෝකේ පහළ වෙලා ඉන්න කාලේ බලවේගයෙන් විශාල උපනිෂ්ක්‍රියක් ලැබෙනවා. ලෝකා විද්‍යාඥයන්ගේ වැඩි ඉන්න කාලෙකදී නමෝ බුද්ධහා කියලා පටන් ගත්තා නම් 10000 ලක්ෂ කෝටි වාරීක බලයක් නැකේ. ජීවමාන. ඒ බඳුවන්නා ලෝකා බුද්ධ ශ්‍රාවක පච්චේක බුද්ධ ශ්‍රාවක බුද්ධ කියන මේ අරිහතුන් වහන්සේලා විහිලා ඉන්න කාලයක් තිබුණා. නමෝ බුද්ධාය ගාමී නමස්කාරය සියල්ලන්ට බෑ. උන්වහන්සේලා කාලේ මහා බලවත්. ඉතින් උන්වහන්සේලා ගෙවිහිලා ගියා. උන්වහන්සේලාගෙන් අවසානයේ පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒ ගුණ පිළිහිලා ගිහිල්ලා ඒ බල නැතිලා ගියාම අවිද්‍යාවාන වෙනකොට සිද්ධ වෙන දේ තමයි නම බුද්ධාය කරේ ඉතින් දැනෙන්නේ නැහැ වෙන්නේ. ඕවනේ කියලා. ඒකයි තමයි වෙන්නේ. බුදුරණාහි වැඩි ඉන්න කාලේ මිත්‍යා දෘෂ්ටික කුලයේ ඉඳලා ළමයෙක් හරි ওই වචනේ හරි තමන්ට ආරක්ෂාව දෙන්න කරන් තියෙන එකම දෙයයි නම බුද්ධාය කියන එක. ඒ වචන නිසා අමුසියකින් වේලා මුළු ජීවිත විද්‍යාවේ රැය ඉවෙන්නා අමුසියකින් ආරක්ෂාව ලබන්න හදා. හතරේ කරන්නේ. මෙන්න මේකයි ඉතින් මේ වගේ ප්‍රගුණ කරගත්තා බලේ ඉන්න ඉඳ වැඩි වෙනවා. මේ ඉතින් ටිකක් කරලා පූජාට වෙන්නේ යන ඒ කියනවා ටිකක් නොත් පිළිදීමක් තියෙනවා. මේ කුබ්බේට කටකොඤ්ඤතා කිනුගුනේ ඔය ආකාරයෙන් සුද්ධ කරගන්න. අත්ත සම්මා පණීදී. දැන් ওই ටික කරගත්තාම තමයි පසුබලය හම්බෙලා තියෙන්නේ. මේ අධ්‍යාවක් කියන්නේ එහෙනම් අපි මේ ජීවිතේ සම්මාවෙහි පිහිටවන. සංකීර්ණ මේ ප්‍රවැත්ම තුළින් ලැබෙනා පුත්තජන සත්‍යයන්ගෙන් නැත්නම් මේ ලෝක ස්වභාවයෙන් එකින් එක මිදිලා. නිවන කරා නිමුරු කරන්න අවශ්‍ය වෙනා කාරණේ සිද්ධ වෙනවා. අත්ත සම්මා පණීදීද කියන්නේ. අධ්‍යාව හරියාකාරව ධර්මානුකූලව මෙයාට පුළුවන් හැකියාව. ඉන්නේ මංගල කාරණා එකින් එකට ඉන්නේ ඔය විදිහට ලක්ෂ සාකච්ඡා කරන වෙලාව. අත්ත සම්මා පණීදීද කියලා ග්‍රහ අන්‍ය ආකාරයෙන් පිටව ගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඊළඟ තිබුණේ යාදාට තිබුණේ අතුරුක දේහ වාක්‍ය උද්දේ කටගුණ පාත සමාපණීදී. පවුලයි. දැන් මෙතෙන්ට ආවට පස්සේ මෙතන බාහුව සත්‍යන්ත කියන වචනයක් තියෙනවා. බාහුව සත්‍යන්ත සිල්පන්ත. බාහුව සුද්ධ භාවේදා සිල්ප රාහතන පිළිබඳ දැනුම කියන තරමට ඔය අපේ වචන වලින් අර්ථය විග්‍රහ කරන්න උත්සාහලා තියෙනවා. දැන් අපි දැනගන්න මොනවද මේ බාහුව සුද්ධ භාව කියන්නේ. දැන් අපි මේ තත්ත්වයට වැහලා අපි අධ්‍යාව හරියාකාරව ඉක්මවනකොට අපි දැනුවත් වෙනවා. දැනුවත් වෙන්නේ මොනවද කියන්නේ දකින්න. මේ සත්‍යය කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳව අවශ්‍ය කරනා දැනුම පහළ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි හිත වෙන්න පටන් ගන්නවා. බෞද්ධ බව. බොහෝ අසුවිලි ස්වභාවයෙන් ඇතිවෙත් මෙන්න මේක. මෙච්චර කාල අහපැති දහම් තියෙනවා. අවබෝධ වීගෙන ඉන්න දහම් තියෙනවා. දහම් මාර්ග මූලාරම්භයේ පටන් ගත්තාම එක එක අත්දැකීම් ඔබට වැටහෙන්න පටන් ගන්නවා. මේ දේ ඇතුළු කළොත් රාගයට, මේ දේ ඇතුළු කළොත් ද්වේෂයට, මේ දේ ඇතුළු කළොත් මෝහයට. ඒ වගේ මේ දේ ඇතුළු කළොත් සුගතියට. මේ දේ ඇතුළු කළොත් නිවනට. මෙන්න මේ ආකාරයෙන් දැනු ලබන්න පටන් ගන්නවා.
ඒතර ඒ වගේ මෙයා දැනගන්නවා මෙතන ලෞකික ජීවිතය සඳහා යම් ශිල්ප ශාස්ත්‍රයක් දැරිය යුතුනා. දස අකුසලය හා සම්බන්ධ නොවන. දැහැමි සාමී ජීවත් වීමට අවශ්‍ය කරන්නේ කෙබඳු ශිල්ප ශාස්ත්‍රයක්ද? ඒ පැත්තෙන් ලබා ගන්න. ඒ වගේම යහපත් ආකාරයෙන් ඔහුගේ දැනීම ශිල්පයේ කියලා කියනවා. ඔහුගේ යම් කිසි ආකාරයකින් ශික්ෂණය කරගෙන ඉන්නේ අපිට ක්‍රමවලතාවක් තියෙනවා. පංචකාම ධර්මයන් ශික්ෂණය නෙමෙයි අධික්ෂණය පැත්තට යනවා. පංචකාම ධර්මයන්ගේ යථාර්ථභාවය දැකලා ඒවට නැඹුරු නොවි. ජීවිතය ක්‍රමානුකූලව හැදගහ ගන්නකොට. අන්නේ දැනුම් ස්වභාවය කියන ශිල්පය කියන. ආරම්භයේ ශිල්පය. ලෝකීය ශිල්ප කියන්නේ ලෝකයේ නොයෙක් ආකාර වන්නා වැඩ පිළිවෙලක් තියෙනවා දැනගත යුතු හැකි රක්ෂාදී පිළිබඳව ඉගෙන ගන්න ශාස්ත්‍රය. දැන් මෙතන දෙපැත්තක් උතන ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ ජීවත් වීමට අවශ්‍ය වෙනා ශිල්ප ශාස්ත්‍රයක් නැත්නම් ඒකට නැඹුරු වෙලා ඒකට අවශ්‍ය කරන දැහැමිතාවී කරගන්න පුළුවන් පැත්තට නැඹුරු කරගන්න. පංචකාමයන් මුල් කරගෙන යම්කිසි ආකාරයක අශික්ෂිත භාවයකට පත් වෙන වැඩ පිළිවෙලක් තිබුණා නම් ඒක දැනගෙන ශික්ෂිත භාවයටපත් වෙන්න හේතුකාරක විදිහට ඒක සංවර කරගන්න. ඔන්නේ දෙපැත්තකින් පූර්ණය තමයි සිප්පංච කියන මංගල කාරණේ ඉදී. විනයෝද සුතික්කිතෝ කියලා පෙන්නනවා. ඒතර අන්න විනය සකස් වෙන ආකාරය. සාග විනය, දේශ විනය, මෝහ විනය කියන එකයි විනය කියන්නේ. අන්නේ යහපත් වන්නා නිවන මුල් කරගෙන ඇති වෙන අදහසයි. ඒ සාග විනය වුණා නම් ද්වේෂය උනේ වුණා මොහොන ශික්ෂණයක් ඇති වුණා නම් මේක විනයෝච සුසික්කිත. අනික සාග වෙලා නැහැ. බාහුල යන්න පිටපණික අත් සම්මා පණිතිය. ඒකවල අන්න අත්බව හේවත් සමාගී අපි මේ වැඩ පිළිලා ගෙනියනවා දැන් අපි ජීවිතේ. සම්මා වෙහි පිහිටෝ. මේ සංකීර්ණ එකතුවක් නැත්නම් මේ ලෝක පැවැත්මටයි. ඒකේ මිදීමක් ඇද්ද නිවනටයි. එන්න අත් සම්මා පණිවිඩ කියලා නිවනට මුල් කරලා පිළිපෝ. එතන මොකද වෙන්නේ? මේ උතුම් මංගල කාරණයක් බවටපත් වෙනා නිවන කලා මිහාන ස්වභාවයටපත් වෙනවා. ඔය තමයි ඒ විස්තරය යන්නේ. දැන් මෙතෙන්දී මාතා පිතු උපට්ඨාන කියන වචනේදී මව් පිය කියා දෙන්න දෙවිදියකින් දරගන්නවා. එකක් තමයි අමා මෑණියන් වහන්සේ බුදු පියාණන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන කිව්ව දේ තමයි මාතා පිතු කියන කාන්තේ. අනිකාන්තේ තමයි තමා මේ ලෝකෙද හදාවදාගත් මව. ඒ වගේ මේ ලෝකේ ජාත කරව පියා. ඒ ලෞකික සහ ලෝකෝත්තර මෞර්තිය දෙපැත්ත. දැන් මෙතෙන්දී බෞද්ධයෙක් හැටියට මේ සියල්ලන්ටම මවෙක් ඉන්නවා සියල්ලන්ටම පියෙක් ඉන්නවා තමයි බුදු පියාණන් වහන්සේ අමාවෙන් කියනවා. මෙන්න මේක මූලික වෙන්නේ. ඒ වගේ බුදුගුණ සැලකීම් වශයෙන් තමගේ මව්පියෝ ලෞකික වශයෙන් ඉන්න ලෝකෙක. පරිපූර්ණම කළ යුතු යහපතක් ඇද්ද? බුදුගුණ සැලකීමේ මව්පියන්ට වලා කෙනෙක් නැහැ කියලා යථාර්ථයෙන් දකින්න. එමෙයා විස්තර කරලා දෙන විස්තර තියෙනවා. මොකද ලෝකයා ලෞකික වශයෙන් බහින අදහස් එහෙම වෙන්න බෑ. ඔක්කොම අම්මලාද ඔක්කොම තාත්තලාද කියලා විදාකාර තර්කවාද මේ කාලේ එනවා. අපි සංගුණ බුදුබග කලින් දකින්න පොතේ විග්‍රහ කරලා තියෙනවා මව්පිය කියන එක යථාර්ථයෙන් හැදෙන්නේ කොහොමද? මොන හේතුවක් නිසා අද බුදුගුණ සැලකීමට මුල් වෙන්නේ? මව්පිය වෙන්නේ කොතන පටන් ගන්නද කියන විස්තරයත් එක්කලා කියනවා අපි විස්තර කරලා. ඒතකොට ඉවෙන් විග්‍රහ කළා ගන්න ඕනේ. ඒ වගේ පොතක් නෙමෙයි දැන් අර පොතේ දාපු පිළිපත්ේ කලකරන ලිප්පෙල පිළිබඳව පොතක් ඉදිරියන්නේ පොතේ තුනක් විග්‍රහ කරලා තියෙනවා. ඉදිරියට ඒක මාසයකින් හවල්කින් දකින්න අපි. ඒතර බලා ගන්න පුළුවන්. හොඳට විග්‍රහය. බුද්ධ දාරස සංග්‍රහ උග්‍රහමත් යම් බුද්ධ දාරස කියලා කිව්වහම එතනත් කාරණා දෙකක් තියෙනවා. සංග්‍රහය ඇති වෙනකොට බුද්ධ දාරස කියනකොට අමුදරුවන් සංග්‍රහ කිරීම කියලා වචනයක් මෙතන විග්‍රහ කරනවා. මේ අමුදරු කියන එකේ කාරණා දෙකක් තියෙනවා. ලෞකික අමුදරු එකක්. ඒ යුතුයකම මේක කරන්න ඕන එක වෙනම බෑ. ඒක අබුද්ධෝත්පාද කාලේ කරපු දෙයක්. මේ මහා මංගල්‍යයක් වෙන්න කර යුතු යා තියෙනවා. අබු කියලා කිව්වෙ එතන ස්ත්‍රිය නෙමෙයි. ලෝකී යහපත් වන්නා වූ සමාන ඊටාම හිතවත් දෙයක් හම්බෙලා තියෙනවා. ඒ තමයි තමා ගුරු කරගත්ත ධර්මය. අන්නේ ධර්මයේ නැඹුරු වෙලා ධර්මයේ ගෞරවයෙන් හිටීම තියෙනවා. ඒක අබු කියලා කිව්වේ. හිතවත්. දරු කියලා කිව්වේ ගෞරවයෙන් නිතර දරාගත යුතු වන්නා ධර්මයේ. මේ දෙපැත්තක් ඕකේ තියෙනවා. අමුදරු සංග්‍රහය කිව්වහම අන්න ඒක තමයි ඒක. ලෝකේ යහවතට සමගිය සමාදානිය ඇති වෙන්න
ඇති වෙන්නා වූ ධර්මයක් ඇද්ද? අන්නේ කොටස ආවුයි. ඒ වාගේ නිවන් සඳහා දරාගෙන කටයුතු කරන යොමුසිය සඳහා පිළිපැදිය යුතු මගක් ඇද්ද? ඒ තමයි දරු. ඔය අමුදරු කියන එක ආර්ය විනය අමුදරු. ලෝකීය අමුදරු තමයි එක පැත්ත. එහෙනම් ලෞකික සහ ලෝකෝත්තර කියන දෙපැත්තක ක්‍රියාදානයක් මෙතන තියෙනවා. ඔය දෙකම තේරුම් ගන්න ඕනේ මහා මංගල්‍යයක් ඇති වෙන්න සිද්ධ වෙන කාරණා තේරුම් ගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල එකිනෙකා විසින් නොගැටි සමගියෙන් සමාදානයේ ඉදීමේ වටිනාකම. මේ වටිනාකමට අනුකූලව සමාජයෙන් හැදගැහිලා. දරාගත යුතු වන්නා වූ නිවන් සඳහා දරාගත යුතු යම් දහමක් ඇද්ද? ඒ දහම දරා ගැනීමක් කියන මේ කාරණා දෙකම අහු වෙනවා. ලෞකික අමුදරු සංග්‍රහය කෙරෙන්න ඕනේ. ඒ කෙරීමට අවසරව ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙන්නා වූ සාසනික අර්ථින් අමුදරු තෝරා ගන්න. ඔන්න ඔය දෙකම දිහා තමයි මහා මංගල කාර්යයක් බවටපත් වෙන්නේ. මාතා පිටු වට්ටාන බුද්ධ දාන සංඝෝ අනාකූලත කම්මන්ත. අන්න ඉස්සරහ තමයි ආකූල කියන වචනයක් තියෙනවා අනාකූල කියන වචනයක් තියෙනවා. ඔය වචන දෙකත් වගේ තේරුම් අරගන්න. ආකූල කියන වචනයක් තියෙනවා අකුල් කියලා අපි උකට කියනවා. අකුල් නැති සත්‍යයකටපත් වෙන්නේ. කුල සහ අකුල දැනගන්න. ඔබ තෝරගන්න. කුලය මොකද්ද? භයාන්විත වශයෙන් ලෝකෙද බැඳලා හිටපු පාප ධර්මයට බැඳලා හිටපු දේ කෝ කියනවා පහත් තත්ත්වයකටපත් කරලා අහකට දාන. කෝ වලට බැඳුණු ලයක් තිබුණා ලෝකේ දසකුසලයට බැඳුණු ලය. කෝල කිව්වා. ඒක අර්ථයක් එන්නේ. ඒ කරා ගැමිනීමට කියන ආකූල කියලා. ඒ යථාර්ථය දැනගෙන ඒකෙන් ඉවත් වීමට කියන අනාකූල කියලා. නිරුක්ති එනකොට හුඟා කවාරින් ලැබුණේ නෝන තෝරලා ගන්න. අන්න එතකොට ඒ බඳු වන්නා වූ අකුල් වලට වැටෙන්නේ. පහක් පැත්තට වැටෙන්නේ. බොදු කුලයට ගැලපෙන්නේ නැති පැත්තක් තියෙනවා. ඒකෙන් ඉවත් වෙන්නේ. කරන කටයුත්ත හිත අනුකූල වෙන්නේ. අන්න ඒ විදිහට තමයි වෙන්නන්නේ. බෞද්ධයෙක් විසින් අතහැරිය යුතු වෙනදාම් පහක් ආදී වශයෙන් පෙළ දැඟලෙහි වෙන්නන්නේ. අන්න ඒවා අත්‍යවශ්‍ය සත්‍ය සමගිය ක්‍රියාකලාපේ සකස් වෙනවා. කර්මාන්තයේ සකස් වෙනවා. සත්ත්ව වනිජ්ජා, සත්ත්ව වනිජ්ජා, විස වනිජ්ජා, මාංශ වනිජ්ජා, සුරා වනිජ්ජා ආදී වශයෙන් වෙන්නකොට යම් කිසි වැරදි ආකාර වෙනදාම් හොර කිරු, හොර මිනු, වංචාසහගත වැඩවලින් හල්ලි හම්බ කිරීම මේ වගේ සියලුම දේක අහකිලා ඔය කර්මාන්තයේ දැහැඩියක් වෙන්න ඕන. බාධකයක් කරදරයක් නැති අන්ත හිංගියක් හිංසාවක් නැති අන්ත යහවතක් වෙන විදිහේ කොවිතරම් ඊට ගැලපෙන දෙයක් ඊට ගැලපෙන ආකාරයේ කිරීම මේ ආකාරයෙන් සකස් වෙලා කර්මාන්ත සකස් වෙන්නේ. ඒ වගේම කම්මන්ත කියලා කියන සමාවිතින් කරන්නා වූ සියලු කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම මෙවඳු වන්නා වූ පහත් පැත්තට වැටෙන්නේ නැතුව දස කුසල පැත්තට වැටෙන ආකාරයෙන් සකස් වෙන්නේ. අභ්‍යන්තර බාහිර දෙපැත්තකින් ඔය ගුණේ නැගින්නේ. ඒතකොට තමයි මේ මංගල කාරණේ යහපත සිද්ධ වෙන්නේ. මංගල කාරණයක්. මාතා පිතු පටාන බුද්ධ දාරස්ස සංඝෝ අනාකූලත කම්මන්තා ඒ තම මංගල මුත්‍රා. අපි ඒක විග්‍රහ කළේ. ආකූල සහ අනාකූල කියන වචනේ අරගෙන. ඊළඟට දානංච ධම්ම චර්යාය. දැන් මේ දාන කියන වචනයත් විග්‍රහ කරලා ගන්න ඕනේ මේ විදිහට. බුදුරජාණන් වහන්සේ 15 වෙනි ඉස්සෙල්ලා දන් දුන්න අය හිටියා. ඒකත් මංගල කාරණයක් වෙනවා. අදතිස් මගුල් කර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මීට පෙර කිසිම කෙනෙකුට අහන්න ලැබිච්ච නැති පැත්තක් වෙනවා. මගුල් කර්ම කියන්නේ එක් ආකාරයකින් චේතනා තමසාමිය මත ප්‍රකාශ කරනකොට ඒ වයින් කිසිම එකකින් මූලික පූර්ණ මංගල කාරණේ විද්‍යාමාන වෙලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ මංගල කාරණා විද්‍යාමාන කරගන්න සක්‍ර දේවේන්ද්‍රයන්ට විතර ගිහිල්ලා. අන්තිමට තෝරා ගන්න බැරිලා සක්‍ර දේවේන්ද්‍ර තමයි ඉතරා දෙවියෙක් කෙරුවේ මේකේ විතර බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන ඉඳ කියලා. ඊට පස්සේ තමයි අටතිස් මගුල් කර්ම බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළා දේශනා කළේ. අන්නේ දේශනා කිරීමේදී අනුපිළිවෙලින් කරපු දේශනාවත් තමයි මේ විග්‍රහය එන්නේ. ඉන් දානංච ධම්මචර්යාජය කියන මේ දානිය හෝ ධර්මචර්යාව. ලෝකයේ අන්‍ය කාලවල තිබුණ ක්‍රමයක් තිබුණා. හැබැයි ඒ තිබිච්ච දානය ඉක්මවාදී මංගල කාර්යයන් මෙතන සම්බන්ධ වෙනවා. ආමිෂ දානීය, අබේ දානීය, ධර්ම දානීය කියන කාරණා තුනක් මෙතන තියෙනවා. අපි ලෝකයා විසින් බලනකොට ලෝකයා දකින්නේ ඔය ආමිෂ දාන වශයෙන් දෙන දානීය විතරයි.
දානයක් හැටියට දැක්ක. දැන් බුදු පියාණන් වහන්සේ දැක්ක අබේ දානයක් හැටියට. සත්වයේ හිඟි හිංසා කරන්නේ නැත්නම් සානගත නැති එක හොරගම් කරන්නේ නැත්නම් කාමීත්‍යාචාර මේ ආකාරයෙන් වල දුස්චරිතයන්ගේ වෙන වෙලා හිටපුවා. වෛර බය ඉවත් වෙනවා. ඒක මහා දානයක් හැටියට දැක්ක. ආමිස් දානි වලා ඉක්මවාදී දානයක් හැටියට. අනික තමයි ඊටතරා එක තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා වෙන්නකෝ ධර්ම දානයි. සාමාන්‍ය යම්කිසි ධර්ම මාර්ගය තේරුම් අරගත්තා. ඒ තේරුම් අරගත්ත ධර්මයේ තුලින් ලෝකයට අවවාදයක් අනුශාසනාවක් කරන්න පුළුවන් හැකියාව ලැබුණා නම් මෙන්න මේ අවස්ථාවේදී ලැබෙනවා ධර්ම දානය. ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක්ගේ ආර්ය ධර්මයේ තේරුම් ගන්න ඒ ධර්මයේ ගැන යම්කිසි කෙනෙකුට අවවාදයක් අනුශාසනාවක් කරන්න හම්බුණා නම් අති දුර්ලභව ලැබෙනා වූ බුද්ධෝත්පාදී කාලීකම අහන්න ලැබෙන දහමක් වෙනවා ඒක. මෙන්න මේ බඳු වන්නා වූ ධර්මයක් තියෙනවා නම් මෙන්න මේ ඔක්කොම අහු වෙනවා මේ දාන කියන කොටස. ධර්ම දානීය කරන ගම වාදෙන පරහට තමා සම්මතෙහි පිහිට අධිකරේ. ඒ ගුණයක් මෙතන සම්බන්ධ වෙනවා. ධර්මචර්යාවක් ඇති වෙන්නේ අන්න එතකොටයි. ධර්මයට අනුකූල වන්නා වූ චර්යා කතාව තමන්ගේ හිතවිලි ක්‍රියාවදන් ක්‍රියාත්මක වෙනවා. ඒතර තමයි මේ දානංච ධම්මචර්යාච කියන මේ කාර්යය සකස් වෙන්නේ. ඒ වගේම ඥාතකාරංච සංග්‍රහ වෙන නෑදෑයින්ට සංග්‍රහ වීම. දැන් මේක තෝරා ගන්න ඕන කාරණා. නෑදෑයින්ට සංග්‍රහ කරනවා කියනකොට අබුද්ධෝත්පාද කාලේ නෑදෑයින්ට සංග්‍රහ කරනවා. දැන් බුද්ධෝත්පාද කාලේ නෑදෑයින්ට සංග්‍රහ කරන ක්‍රමයක් තියෙනවා. ඒකද වෙහිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් තමාගේ නෑදෑ හිතවතුන් සංග්‍රහයක් කරනවා. ඒ අය මේ සතර සතිපට්ඨානයේ පිළිපවන්න මාර්ගය පාදා දෙන්නේ. ඒ තමයි කරන ලොකුම සංග්‍රහය. නැවත ඥාතීන්ද සංග්‍රහ කිරීමදී අද දැන් කන්න ඕන ටිකක් දීලා ලැබුවාම ඒක එක සංග්‍රහ අද සිතතරේ ගති පරිදේලාදී මේ සංග්‍රහය මත්තනින් හිතවිත සංග්‍රහයක් වෙලා තියෙනවා. දැන් මේක සංග්‍රහයක් වන්නේ මෙතන මංගල කාරණේ වශයෙන් කියන්නේ. Taman යම්කිසි ඥාතීන්ට හිතවත් නම් තමන්ගේ යාළුවන්ට මිත්‍රයන්ට හිතවත් නම් ඒ හිතවත්කමට දී විහෙලම සංග්‍රහයක් අද්ද ඒ අය මේ සතර සතිපට්ඨානයේ ප්‍රගුණ කරන්න මාර්ගය පෙන්වා දෙන්නේ. අන්න ඒක තමයි කලේ ඉහළම සංග්‍රහය කියලා වෙන්නේ. මෙන්න මේ සංග්‍රහය තමයි මෙතන මේ ඥාතකානංච සංග්‍රහ කියන ප්‍රධාන කාරණය. සංග්‍රහ විවිධාකාරයි. ඛණ්ඩ වල දේ සංග්‍රහ කරන එක වැත්තා. ඒ ඇයිද එහෙම කරන්න ඕනේ. නැති බැරිකමට යපිටි කෙනෙකුට මොනවද අඩුපාඩුවක් තියෙනවා කර සංග්‍රහය තව එකක්. ඒක එහෙම කරන්න ඕනේ. ධර්මයේ සංග්‍රහ කරන්න පුළුවන් නම් අර්ථයෙන් ධර්මයේ කරන සංග්‍රහය මේ සියලු සංග්‍රහය අභිවාගී උතුම් සංග්‍රහය. ඒක ඔය කියන එකක්වත් අනුසලා නෙමෙයි මේ ඥාතකානංච සංග්‍රහය කිව්වේ. ඔය සියල්ල එකතු කරලා බලවත්ම විදිහේ මංගල කාරණයක් වෙන්නවා. ඔන්නේ ධර්මයේ තුලින් කරන්නා වූ සංග්‍රහයක් තියෙනවා නම් මේක තමයි නෑදෑ හිතවතුන්ට කියන ඉහළම සංග්‍රහය. එහෙනම් කලබලෙදී සංග්‍රහ කරනවා නැති බැරි අඩුපාඩු දේවල් සකස් කරලා සංග්‍රහ කරනවා අය ඔක්කොම ලෞකිකයි. මේ ධර්මයේ තුලින් කරන්නා වූ යම් සංග්‍රහයක් ඇද්ද ඒක ලෝකෝත්තර ගතර නැඹුරු කරනවා සුගතියට නිවනට පත් කරලා සදා දුක නිදහස් වෙන මඟ පාදලා දෙනවා. ඒක ඒහා සමාන සංග්‍රහයක් තව ඥාතියින්ට කරන්න නැහැ. ඒ පූර්ණ සංග්‍රහය තමයි බුදුරන් වහන්සේ මංගල කාරණයක් වශයෙන් පිළිගන්නේ. අනික තමයි අනවජ්ජානි කම්මා. මේවත් දේව කර්මාන්ත කියනකොට. මේකත් විග්‍රහ කරලා ගන්න ඕන ප්‍රශ්න දෙපැත්තක් තියෙනවා. යම් කිසි නිවැරදි කර්මාන්තය සිද්ධ කරගෙන යනවා ඒක වැරද්දක්. ඒක ලෝකේ කවදාවත් කිවිච්ච එකක්. කවදාවත් තිබුණ අවිද්‍යාමාන තැන් හෝ විද්‍යාමාන. නමුත් ඒතර මෙතන මංගල කාරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දෙවියන්ටවත් වංශේටවත් තෝරා ගන්න බැරි කිච්ච ප්‍රශ්නයක් විසඳලා දුන්නා. අර වචනේ ගත්තාම ලෝකෝත්තර අර්ථයක් තියෙනවා ඒක තෝරා ගන්න ඕනේ. එතකොට යම් කිසි වැරදි පැත්තක් තියෙනවා. මේ වැරද්ද මොකද්ද? ඒ වැරද්දෙන් අහක් වෙච්ච කර්මාන්තයේ ක්‍රියාකලාපය මොකක්ද? යම් මකක් හේතු කොටගෙන රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනවා. ඒ පැත්තෙන් ඉවත් කිරීමට හේතු වෙන්නා වූ ක්‍රියාකලාපයක් තියෙනවා. අන්න ඒක නිර්වද්‍ය කර්මාන්තයක් වෙනවා. කර්මාන්ත කියනකොට සමාජයේ ජීවනෝපායක් වශයෙන් කරන කර්මාන්ත එක. යමක් බලාපොරොත්තු වෙන යම් කිසි ආකාරයක අරමුණක් බලාපොරොත්තු වෙන. තමන් කිසි යම් කටයුත්තක් කරනවා නම් ඒ සඳහා ඔහුගේ පරමාර්ථය ඉෂ්ට කරගන්න කරන කර්මාන්තයක් කටයුත්තක් වෙනවා.
අනේ ඇත්තටම මොකද ඉන්නේ? බෞද්ධත්වයට පත් වුණ කෙනෙක් නිවන මුල් කරගෙන නිවන පරමාර්ථය කරගෙන. ඊට හේතුකාරක වන්නා වූ දේ තමයි කරන්න පටන් ගන්න. කරන්නා වූ කටයුතු මුල් කරගෙන. සාදීන් වෙන වෙන ද්වේෂයෙන් වෙන වෙන මොහයෙන් වෙන වෙන හේතුකාරක ලබා දෙනවා. මෙන්න මේ කාරණිය යහපත කරා යන්නා වූ ආර්ය දකින්න නිවැරදි කර්මාන්තයක් වේ. කරන්නා වූ වැඩ පිළිවෙල ඊට අනුකූල වෙන්නේ. යම් කිසි ආකාරයකින් කෙනෙකුට හිංගියක් කරලා හිංසාවක් කරලා ඉතින් තමන්ගේ වඩවලා ගන්න විදිහේ ಜಾති කර්මාන්තයක් කිව්වොත් ඒක හරියන්නේ නැහැ. එහෙනම් ඒ කෙරෙන්නා වූ කර්මාන්තය තුළ තමාගේ ජීවනෝපාය සැකසෙනවා. ලෝකයේ යහපත් මාර්ගයකුත් ඒ වගේ සමාගත යහපත් මාර්ගය නිවැරදිතාවයට පත් වෙන සතුට වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. අනවශ්‍ය දුකේ ඇති කරන්න පුළුවන් වෙනවා. අනවශ්‍ය දුකේ කියන්නේ වරදක් නැතුව මගේ වරදක් නෑ ලෝකෙට. කාටවත් හිංගියක් හිංසාවක් මම කරන රැකියාවෙන් ලෝකෙට යහපතක් නිසා අයහපතක් නෙමෙයි. මෙන්න මෙහෙම කියන්න පුළුවන් හැකි කර්මාන්තයන්දී යුක්ත වෙන්න ඕනේ. දැන් නිවන මුල් කරගෙන ගත්ත කෙනාට වේද පටන් ගන්නවා අන්තු මාත්‍රින් හෝ අනුපාඩු කියන කාටව අවැඩ සිද්ධ වෙන වැරදට ඇදදැමන කඩේට මේවයි තියෙන්නේ කියලා දකින්න පටන් ගන්නවා. ඒවා දැක ඒවෙන් ඉවත් වෙනා වූ කඩේට වලට ඔබේ මානසිකත්වය සකස් වෙලා ඉන්නවා මේ මංගල කාරණේ සකස් වෙලා ඉන්නේ. දැන් මේ මොකද්ද සිද්ධ වෙන්නේ? කාරණා දෙකක් තියෙනවා. පාපේ වෙන් කර. එකක් තමයි ආරතිය. අනිත් තමයි විරතිය. පාපයෙන් වෙන් කිරීමට එක් වෙන්නා වූ ආරතියක් දැනගන්න ඕනේ. අන්නේ ආරතිය මොකද්ද කියලා දැනගත්තාම සතිය කලා පැමිණීමක් තියෙනවා එකක්. ආරතිය කියන්නේ සතියේ කැමැත්තෙන් ඉවත් වීම තව අදහසක්. මොනවාද කැමැත්තෙන් ඉවත් වීමක්ද මේක මගුල් කප්පක් වෙන්නේ. පාපේ කිරීමට තිබෙන්නා වූ කැමැත්තෙන් වෙන්වීම එකක්. සතියෙන් වෙන්වීම එකක්. ආරති කියලා එකක් තියෙනවා විරති කියලා එකක් තියෙනවා. දහමට පැමිණීම නිසා පාපයෙන් වෙන් වෙන පැත්තක් තියෙනවා. ස්වභාවික අකුසලයට හේතු වෙන කාරණේ දැනගේකේ වෙන්වීම නිසා පාපයෙන් වෙන්වීමට කාරණයක් තියෙනවා. මෙත්තරන පුද්ගලයා මෙත්තාසහගත හිත ප්‍රගුණ කරනවා. ඒ හේතු නිසා දයානුකම්පාවක් ගොඩනැගෙනවා. ගොඩනැගෙන පාපයෙන් වෙන් වෙනවා. මේක බෑ. ඒ වගේම පාපේ දැනගෙන පාප කර්මය නොකිරීමේ ඇතිවෙනා වූ ප්‍රබුද්ධතාවය නිසා ඒ යහපත් වන්නා හැසිරීම නිසා ගොඩනැගෙන පාපයෙන් වෙන් වීමක් තියෙනවා. මෙන්න මේ කාරණා දෙකක් මෙතන සිද්ධ වෙනවා ආරති විරති කියන්නේ. එතකොට මේ කාරණා දෙකම සිද්ධ වෙනකොට මේක මංගල කාරණයක් බවට පත් වෙනවා. මෙත් වැඩිම තුලින් ඇති වෙන පාපයෙන් වෙන් වීම එකයි. පව් වැඩ නොකිරීමෙන් ලැබෙන පාපයෙන් වෙන් වීම තව එකක්. මජ්ජ පානාට සංයම. මෙන්න මේ මජ්ජ පාන හුඟක් හොයාගන්න ඕනේ මේක. මත්යන් කියන වචනේ ගත්තාම ඇල්කොහොල් වලට විතරයි අද සීමා කරලා විස්තර කරන්නේ. මජ්ජ කියන වචනේ ගත්තාම මත්යන් කියන වචනේ හුඟක් විග්‍රහ කරලා ගත යුතු එකක්. පංච දුරා සහ පංච මේරා කියන වචන දෙක ආචාරවාද වශයෙන් විග්‍රහ වෙලා තියෙනවා. පුෂ්ප සුරා, විත්ත සුරා, පල්ලව සුරා, ඕදන සුරා මේ ආදී වශයෙන් කියලා ඒවා පංච සුරා වෙනලා තියෙනවා. අර ඊටලා මහා සුරාවක් තියෙනවා මේ පංච සුරාවක් ලෝක සත්‍යය මත් කරනවා. සුරා කියන වචනේ කිව්වේ සරාවේ කියන්නේ. මේරේ කියන එක තමයි මිහිරියාව කියන්නේ. සරාවියයි මිහිරියාවයි තමයි සුරා මේරේ කියන එකේ ප්‍රධාන නම. ඒකට පුංචි අද පැත්තකින් තිබෙනා පුංචි මුක්වක් විතරයි මේ ඇල්කොහොල්. ඇල්කොහොල් අත්හැරලා කියන කතාවක් නෙමෙයි. ඇල්කොහොල් කියන මත්පැන් වලින් කරන්නේ සරාවියයි මිහිරියාවටයි ඇදලා දාමන පුංචි රුකුලක් දෙන්නේ. පංච සුරාව කියන්නේ ඔයිටලා ගැඹුරු එක. පානීය කරන සුරාවක් දිනා මේ ලෝක සත්‍යය. මේ තමයි පංචකාමයේ පානීය කරන. මෙන්න මේ පංචකාමයේ තමයි පංච සුරා කියන්නේ. පංචකාමයේපත් වුණාම පංචකාමයේ මුල් කරගෙන ලෝක සත්‍යයින්ට
ඇති වෙනවා මත් වීම. අන්නේ වත් වෙනම ලෝක සත්‍යය ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙන්නේ ලෝකේ හොඳයි අත්තරින්ද බෑ. සාමිය කොච්චර හොඳද? ඔන්නේ අදම තීපීතන. ඒක තහන කියලා එතන අල්ලා ගන්නවා. සුරා නිරය මජ්ජ පමාද තහන කාරණා පහක් තියෙනවා. දර්ශන සුරාව එක, ප්‍රවණ සුරාව එක, ගන්ධ සුරාව එක, රස සුරාව එක, ස්පර්ශ සුරාව එක. ඕවට මත්වලොත් එහෙම මේ සතරේ මිදෙන්න බෑ. සතර ගමන දිගටම ගෙනියන සුරා පහක් ඔය තියෙන්නේ. ඔය පහ මිහිරියාවක් තියෙන නිසා ලෝක සත්‍යය ඇලෙන්නේ. පංච සුරාවයි පංච මේරයයි. ඔය දෙක තෝරා ගන්න. ඔන්න මත්පැන් වලින් කරලා හදන්නේ මොකද්ද? ඔය ටිකට කුකුලක් දෙන්නේ. ලැජ්ජාවට බයට හැංගිලා ඉන්න කෙනා, ඒවා නොකර ඉන්න කෙනා, ඒ ලැජ්ජාවයි දෙක හැඟවිලා ගිහිල්ලා. දුක්ඛයෙන් හැල ගිහිලා එනවා. ඔන්න ඔය කියන පංච ප්‍රාග්න පංචකාමීට ආධාරයක් වශයෙන් එකතු වෙනවා. අර ඇල්කොහොල් වලින් කරන මත්පී. ඒ හේතු කොටගෙන මොකද කරන්නේ හු? නොයේ දූෂණ කන්ද පෙළවෙනවා. පෙළවිලා කරන්නේ මොකද්ද? බලාපොරොත්තු සිටින පංචකාමීන ගොඩනගා ගන්න. ලැජ්ජා වයින් තොර වෙනවා. ඕන දුස්චර්ය කරන්න පෙළවෙනවා. එහෙනම් නියම පංචසුරාවටම ගෝචර වෙන එකක් තමයි ඇල්කොහොල් පරිහරණය මත් වෙන විදිය. ඒකත් වෙනම අංශයක්. ඒක අත්හැරලා නෙමෙයි සුරාමීදී කියලා වෙන්නේ. ඒක සුළු කොටසක් තියෙනවා. පංචකාමයේ මුල් කරගත්ත කාම සුරාව තමයි පංචසුරා කියලා වෙන්නේ. අන්නේගේ සංයමයටපත් වෙනවා. ඉන්ද්‍රිය සංවරය පුරුදු කරගන්න. ඇල්කොහොල් පහනේ කොහොමද මත කරන්නේ? ඒක කොහොමවත් අත්හැරිය යුතු දෙයක්. ඒක දුස්චර්ය කරනුත් එකක්. මෙන්න මේ මජ්ජ පාන තෝරා ගන්න ඕනේ මේ විදිහට. පත් වෙන පාන පහ තමයි රූපකාමී, ශබ්දකාමී, ගන්ධකාමී, රසකාමී, පොට්ටබ්බකාමී කියන පංචකාම. අන්නේදී අහකුණාම ප්‍රමාදී නැති වෙනවා. ලෝකයාලන පැත්ත අහක් වෙලා නිවට හිත පිළිදෙනවා. ලෝකෙ මිදෙන්න මග පෑදෙනවා. මේක මංගල කාරණයක් වෙනවා. නිවන් දැකීමට හේතු වෙන මංගල කාරණයක්. මත්පැන් නොබී ඉන්න අය අමුතොත් කාලේ තෝතරා හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා අටතිස් මගුල් කර්ම වලට සම්පූර්ණ එකක් නෙමෙයි ඒක. අටතිස් මගුල් කර්ම හැම එකක්ම නිවන කරා මෙහෙයවන දෙයක් වෙනවා පොඩ කතාවක්. නිවන කරා මෙහෙයවීමට හේතු වෙන්නා වූ අදහසක් ඒක ගැබ් වෙනවා. අන්න ඒක තමයි කලක් යනකොට වෙහෙන්නේ. වැවුනට පස්සේ ගන්න බැරුව යන්නේ යථාර්ථය. අන්න ඒකට පුළුවන්කම ලැබෙන අප්‍රමාද වෙන්න. ඒකන් ධර්මයේ අප්‍රමාද වෙන්න බෑ. ලෝකයේ පංචකාමයන්ට ඇරුණොත් ධර්මයේ ප්‍රමාදයි. පංචකාමයන්ගෙන් අනුවර වුණොත් ධර්මයේ ප්‍රමාදයක් නෑ අප්‍රමාද වෙයි. අන්න අප්‍රමාදෝච ධර්මයේ කියන ධර්මයටපත් වෙන වෙහි. ධර්මයේ අප්‍රමාද භාවයේ නිවනට රුකුලා මංගල කාරණය. අන්න එතකොට තමයි අපි දකින්නේ. නිවනට රුකුලක් වෙන්නේ මග අනුගමනය කරන තමයි. මේ ලෝකයේ යමකට ගරු කළ යුතු නම් ඒ ගරු කළ යුතු මොකක්ද? ගරු කළ යුතු කවුද? මෙන්න මේ ආදිය තමයි මේ ගරු කළ යුතු කියලා දකින්නේ අන්න එතන. මොකක් නිසාද? ගරු කළ යුතු ධමයක් තුලින් විමුක්තිය ලැබෙනවා. විමුක්තියට ආධාර කරනවා. විමුක්තියට ආධාර වෙන එක තමයි ගරු කළ යුතු. ඔබ තේරුම් ගන්න. අන්න ඒක තමයි උට නිවාත භාවයටපත් වෙන්නේ පුළුවන් වෙන්නේ. නිවාත ගුණය කියලා කියන්නේ බොහොම නිහතමානී ගුණය. නිහතමානී භාවයටපත් වෙනවා ලෝකයා විවිධ ක්‍රමවලින්. බයිටත් නිහතමානී විදිහට ඉන්න බලන්න. නමුත් ඒක යථා නිහතමානීත්වයක් නෙමෙයි. දුක් කරදර ආපුවාම ඉවසගෙන නැමිලා ඔළුව පාත් කරගෙන ඉන්න ගති ලක්ෂණයක් තියෙනවා. ඒ ගති ලක්ෂණේ නෙමෙයි මේ කියන්නේ. මේක වඩා වැඩි දෙයක් කියන එක. කෙනෙක් බලිනවා. ඒක මෝඩකම. ඔහුට පෙරලා ආපහු වයින්නවා. ඒක ඊටත් වඩා මෝඩකමක් කියලා කියනවා. මොකද වෙන්නේ? තමන් ඒකේ විනාශයටපත් වෙනවා. අන්න ඒ හේතුවෙන් කෙනෙක් බැන්නාම බැලුම් අහලා නිහඬ වෙනවා.
කෙනෙක් පාරක් ගහන. ඒකත් මහා මෝඩ වැඩක්. මුලා පුද්ගලයන්ගේ වැඩක්. ඒ පාර ප්‍රතිප්‍රහාරයක් එල්ලකොලොත් ඊටත් වඩා මෝඩ වැඩක් කියලා කියනවා. ඒක ඉවසලා එකෙන් දින ආදීනවේ ඉවසලා. ඒ හේතුව ඒක නොකර ඉන්නවා. අර බෝරි දත්ත කියන නාගයාට මහා බලයක් තිබුණා. දිව්‍යමය බලයක්. එන ඒගොල්ලන්ට කර්ම විපාක ඉක්ති වශයෙන් ලැබිච්ච බලයක්. ඕනනම් විසදෝමයක් කරලා ඔක්කොම විනාශ කරලා දාන්න පුළුවන්කම තිබුණා. නමුත් මේ බෝරි දත්ත කියන නාගයා සිල්වතක් ආරක්ෂා කරගෙන හිටියා. තමන්ගේ මේ තිරිසන් අධ්‍යයනයේ ඉඳලා මාර්ගඵල අවබෝධ කරගන්නත් බෑ. ඒකින්ද සුගති අධ්‍යයනයක් ලබා ගන්න ඕනේ. ඒ වෙලාවේදී මේ නාගයා අපොත් කරලා හිටන් ආයුකුත්තක මිනිස්සු අල්ලගත්තා. අල්ලගන්න කල්පනා කළා මේ උන්ට මං පෙරලා තිබිලා හිටන් එහෙම සාපයක් කළා. එහෙම විසදූමයක් ඇරියලා. මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක විනාශයටපත් වෙනවා. ඒ නිසා මම කවදාවත් මේ වැඩේ කරන්නේ මේ දුක ඉවසනවා නියතමානී කියලා ඒක ඉවසගන්න. අන එකක් නිවාත ගුණය. ඒ වගේ අකිලක් නිවාත ගුණයක් ඇතිවෙනවා නම් අන්නේ ආකාරයෙන් සකස් වෙන්න ඕනේ. ඒක ආර්ය මාර්ගය තුළ නිවන්ට හේතුකාරක වෙන නිවාත ගුණයක් වෙනවා. අනික තමයි සන්තුෂ්ටිච කතන්නිතා. දැන් සතුටු වෙන්න පුළුවන් දේවල් වල මේ ලෝකයා සතුටු වෙන්නේ. සතුටු විය යුතු දේවල් ලෝකයා දකින්නේ නැහැ. ලෝකයා පංචකාමයේ හේතුකාරක දේවල් දැකලා සන්තෝෂ වෙනවා. නමුත් ආර්ය සන්තෝෂ වෙන්නේ නිවන්ට හේතුකාරක දැකලා. නිවන් මාර්ග පූර්ණේ කරගෙන යනකොට සමහර වෙලාවට බොහොම දුකසේ පිළිපැදිය යුතු මාර්ගයක් තියෙනවා. අසංවරව ආපු පංචකාම ආස්වාදයන් පිය කරගෙන ආපු සතර ගමේ ඒවා එකින් එක සංසිඳවගෙන යනකොට සමහර වෙලාවට බොහොම අමාරුයි කරගන්න. ඒ කරගෙන යනකොට නිකන් පාළුවක් වගේ දෙයක්. අනේ මේ ජීවිතයේ කිසිම ආස්වාදයක් විඳින්න නැහැනේ අවස්ථාවක් කියලා දකින්න. නමුත් ඒ වගේ ඉන්න අවස්ථාව සතුටු විය යුතු අවස්ථාව බව දැනගන්නේ ආර්ය ධර්මයේ සිහි කරලා. ඒ වගේ වෙන්නලා විතරාගීව ඉන්නවා නම් විතලෝසීව ඉන්නවා නම් ගතියද නැඹුරු කරගෙන ඉන්නවා නම් ඒ පැත්තට නැඹුරු වෙන තරමට තමන් කොච්චර දුකසේ හෝ කමක් නැහැ සිද්ධ කරගත්තොත් ඒක තමයි යහපතට හේතු වෙනවා කියලා දකින්න. දැකලා සන්තෝෂයක් උපදවා ගන්න. බුදුරණන් වහන්සේ දේශනා කරනවා අඬපල්ලා මොළ දීපල්. හැබැයි ඉදිරියට වෙනස් කරන්නේ. බුදුරට යහපතක් නෙවෙයි. අන්න මංගල කාරණයක් වෙන්නේ ඉතින්. ඒක දැකලා සතුටු වෙයි. ලාභං වතමි, සුලද්ධං වතමි කියලා මට මේක මහා ලාභයක්. මට වනා ලැබීමක්. මොකද්ද? මෙවද උතුම් බුදුරජාණන් වහන්සේ නම පහළ වුණ කාලෙක උන්වහන්සේ හෝ මේ උන්වහන්සේගේ ගුණහන් ලැබී. ඒ වගේම මට මහා ලාභයක්. යහපත මෙවන් උතුම් වූ සාසනයක ධර්මයෙන් ආරක්ෂා කරගන්න ලැබී. මට ලොකු ලාභයක්, මට ලොකු දැනීමක්, ඒබඳු උත්තම ආර්ය සංග්‍රහයක් දකින්න ලැබී. මේ ආකාරයෙන් අනික් අය බලාපොරොත්තු වෙන පංචකාම නිත්‍යිත නොවන. පංචකාමයේ විමුණ පැත්තක තිබෙනා වූ දී දැකලා, නිවන්ට හේතුකාරක දී දැකලා සතුටු වෙන්න පුළුවන්කමක් තිබුණා. මෙන්න මේකයි විතර මේ මංගල කාරණයක් වශයෙන් සතුටු වීම කියලා කියන්නේ. අන්න එතකොට තමයි සුසගුණ සැලකීම දකින්නේ. ධර්මහති දේශනා කරනවා ගුණ සලකන පුද්ගලයා දුර්ලභයි. ඔහුට කෘතගුණ සලකන පුද්ගලයා ඊටත් වඩා බල දුර්ලභයි කියන්නේ. කෘතගුණ සැලකීම බොහොම වැදගත්. කෘතගුණ සැලකීමේ තියෙන දෙපැත්ත. එකක් ලෞකිකයි. මෞර්යයන් කරපු උපකාරයේ කෘතගුණ සැලකීම ලෞකිකත්වයේ ඉහළ වේ. ඊට පස්සේ උගන්වන ගුරුවරයාදීන්ට කෘතගුණ සැලකීම ඊළඟ මට්ටම සමට උදව් උපකාර කරපැන්න පහු කරපු උදව් ගන්නට උපකාරයන්ට කරන පුදු උපකාර. ඒවා ඔක්කොම ලෞකික පැත්තේ උපකාර. යම් කිසි කෙනෙකුට නිවන් මාර්ග පෙන්වා දුන්නා. ඒ නිවන් මාර්ග මැද යන මඟ පෙන්වා දුන්නා. ඊහා සමාන උපකාර කළ යුතු ලෝකේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරනවා එබඳු කෙනාට යම් කිසි ආකාරයක උපකාර කළා සීමා කරන්න බෑ. තමන්ට නිවන් මාර්ග පෙන්වා දුන්න යම් උත්සමයක නැත්නම් ඔහුට කරන්න උපකාරයක් ලෝකේ නැහැ කියලා පෙන්නන. අන්නේ උතුම් ගුණය තමන් හරියට දැක්කට පස්සේ තමයි අපිට කතාන්විත ගුණය පහළ වෙන්නේ. සුඛෝපකාර.
එහෙනම් බුදුන්ට බුද්ධාත්මයට ධර්මරත්නයට සංඝරත්නයට තරම් උපෝපකාරයක් කරන්න දෙයක් ලෝකේ තව නැහැ කියලා දකින්න. මොකක් නිසාද? සදාකාලික දුකෙන් නිදහස් වී ලබන නිවනට මඟ පාදා දුන්නා. ඒ තමයි කෙරෙහි ලොකුම උපකාරය එහා සමාන උපකාරයක් කරන්නේ ලෞකික කිසිම පුද්ගලයෙකුට බෑ. මේ වගේ අවස්ථාවක වෙනවා. 30ක් අවුරුද්දක් ජීවත් වෙන පුතේ තමන්ගේ අම්මයි තාත්තයි දෙන කර දෙපැත්තේ තියාගෙන ඒ අම්මටයි තාත්තටයි සියලු අපපස්ථාන කරන්නේ 30ක් අවුරුද්දක් ගෙවුවා. හැබැයි උපකාරීට කුසෝපකාර කළා වෙන්නේ නැහැ. ඒකෙන් ඊටාම සුළු දෙයක් විතරයි. නමුත් ශ්‍රද්ධාවෙන් තොර මව්පියෝ ශ්‍රද්ධා මාත්‍රියක හෝ පිළිතෝනවා. ඒ වගේම සීලෙන් තොර මව්පියෝ සීල මාත්‍රියක පිළිතෝනවා. දහමක් අහගෙන නැති දෙමව්පියෝ ඒ විදිහට දහම් මාත්‍රියක ශ්‍රවණය කරන සාරසලා දහම් අවබෝධයෙන් මඟ පාදා දෙනවා. ගෝවේන් මధుරකමේ ඉන්න මව්පියෝ ධර්මාභෝධය ලබා දීලා ඒ තුලින් ත්‍යාගවන්තයෝ කරන මාත්‍යක් හෝ අනුපාදලා දෙනවා. ප්‍රඥාවෙන් තොරව කරිතුරෝ මව්පියන්ට ප්‍රඥා මාත්‍රයක් ලැබීමට මේ ශාසනය මඟ පාදලා දෙනවා. ඒ මාත්‍රයක් මඟ පාදා දුන්න හේතුව ඒ දරුවා ඒ දෙමව්පියන් වශයෙන් සමාන්ත කරව උපකාරයට ඒ අත්දැකීම පමණක් නෙමෙයි. අනන්ත සංසාරී දෙමව්පිය වෙලා යන්තාකාර උපකාරයක් ඇද්ද ඒ සියල්ලටම ණයක් ගෙවලා අමතරව දුන්න කෙනෙක් වෙනවා. ඒහා සමාන ණය ගෙවන තාක්‍රමයක් නැහැ කිය. මෙන්න මේක දැනගන්න නම් මේ බුද්ධ ශාසනයකින් මිසක් තව ශාසනයකින් නැහැ. ඒ ණය ගෙවන ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලායි ලෝකෙට පෙන්නලා දුන්නේ මෙන්න කෙනෙකුට ණය ගෙවා දෙන ඉහළම ක්‍රමයකින්. ත්‍රිවිධාත්මයේ කිසි චිත්ත ප්‍රහාදයක් ඇති කර ගැනීමට මඟ පාදාදීව තමයි ඉහළම කෘතගුණ සැලකීම දෙමව්පියන්. ওই දිහා මොන જાතියෙන් කණ්ඩ බොන්න දුන්නත් අනින්න පරිදි දුන්නත් අපෝපාසාන කළා. ඒවා ලෝක සම්මත කෘතෝපකාර නිසා උපකාරී කළා වූ නිසි උපකාරයෙන් කෘතෝපකාරය සම්පූර්ණ වෙනවා නෙමෙයි. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ කාරණා පහක මාත්‍රික හරි පිළිගන්න දරුවෙන් දක්ෂ වුණා නම් දෙමව්පියෝ සාධනෙට නැඹුරු කරලා. අනන්ත සංසාරේ මව් වේලා පිය වේලා හිටන් ජීවිත ණයත් කියලා වැලිලා දුන්නා වෙනවා කියලා කියනවා. මෙන්න ඉහළම කෘතගුණ සැලකීම. ඉතින් මේ කාරණේ දැනගන්න ඕන මංගල කාරණයක් වශයෙන් ගන්න කෘතෝපකාරය. කාලීන ධම්ම ශ්‍රවණ. දැන් මේකත් අපි දකින්න ඕන. ඒක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිඟා කන සිටුවරියකුයි පිරිහිලා ගිහිලා තිබිච්ච සිටු සම්පත් වලින් හිඟා කනවා දැකලා. වයසට ගිහිලා දෙන්න හිඟා කනවා. සියලු සම්පත් නැති වෙලා ගිහින්. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ අර සිටුවරයා ළමා කාලේදී මහණ වුණා නම් එහෙම අරිහත්ත්වයටපත් වෙන්න හේතු ආකාර තිබුණා. තරුණ කාලේදී මහණ වුණා නම් අනාගාමී බවටපත් වෙන්න හේතු ආකාර තිබුණා. මැදි වයසේදී මහණ වුණා නම් සකෘදාගාමී වෙන්න හේතු ආකාර තිබුණා. දැන් මේ හැකියාවන් ඔක්කොම ඇතිලා තවත් එහාට මහලු වෙලා ඉවරයි. දැන් තොර ගන්න දෙයක් නෑ. අර හිතුව මහණ වුණා නම් ළමා කාලේ අනාගාමී වෙන්න හේතු ආකාර තිබුණා. තරුණ කාලේදී මහණ නම් සකෘදාගාමී වෙන්න හේතු ආකාර තිබුණා. මැදි වයසේදී මහණ නම් සෝවාන් වෙන්න හේතු ආකාර තිබුණා. එයාගේ කාලය තුන විහිදලා ගියා. දැන් ඉන්නේ හොඳටම මහලු කාලේ තේරුම් ගන්න බැරි සී බුද්ධියක් නැති කාලේ. දැන් අපි දකින්න ඕනේ නම් බලහන සුසු කාලේ පුළුවන් තරම් ඉක්මන් කරගන්න. බාල කාලේ ඉක්ම ගිහිල්ලා, තරුණ කාලේ ඉක්ම ගිහිල්ලා, මැදි වයසත් ඉක්ම ගිහිල්ලා තවත් එහා ගිහින් සී බුද්ධියේදී මහලුකමට ආවොත් එහෙම ලොකුම අපරාධයක් වෙනවා. කාලේ බහැර හැටි. එහෙනම් මෙතින් දැන ධර්ම ශ්‍රවණයේ කාලේ හැටිතරම් මුල් කාලේදීම සිද්ධ කරගන්න උත්සාහ කරන්න. අන්න ඒකවල මොකද වෙන්නේ? කාලීන ධම්ම ශ්‍රවණම් කියන මංගල කාරණයක් වෙනවා. ඒ හේතුවෙන් විමුක්තිය ලබා ගන්න විශාල රූපලක් ලැබෙනවා. එතකොට ශාන්තිය ලැබෙනවා. ඒකත් මංගල කාරණයක්. ශාන්තිය. මොකද ශාන්තිය කියලා වෙනවා. ශෛක්‍රීම නිසා ලැබෙනා වූ ඒ කෙලවර කිරීම නිසා ලැබෙනා වූ යම් කිසි සුවයක් ඇත. ඒක ශාන්ති සුවය. ලෝකේ අල්ලාගෙන ඉන්නකොට ඇති වෙන්නේ ලෞකික සුවයක්. ඒක ඇලීම් සහිතයි, ගැටීම් සහිතයි, මුලා සහිතයි. දුක් සහිතයි. ශේකර දැමලා හිටන් ඒක අත්හැරලා දැම්මහම යම් කිසි බැඳීමක්, ලෞකික බැඳීමක් ඒ තුලින් ලැබෙනා වූ ශාන්තියක් එනවා, සුවයක් එනවා. මෙන්න මේ සුවේනේ ආර්ය විනය මිසක් වෙන දෙයක් නැහැ.
අනිත් පැයට වෙන්නේ ලෞකික සුව විතරයි. ආර්ය සෝයක් තුළ මේ ආකාරයෙන් තේ කිරීමෙන් ලබන්නා වූ අතරීමින් නොවැළමී මිදීමේ ලබන සාන්තියක් ආව නම් මෙන්න මේක මංගල කාරණය. මෙන්න මේක තමයි මේ මංගල කරුණු අතර අටවිසක් මංගල කාරණා අතර ශාන්ති සෝය කියලා කියන්නේ. මංගල සෝයක් වෙන්නේ ඒකයි. සෝ වචස්සතා කියතියි. සුවච භාවය කියලා කියනවා. දැන් සුවච මතුවෙන්න නම් යහපත් වචන මතුවෙන්න නම් ලෝකේ සුවච දෙයක් තියෙනවා. කෙනෙක් ඉදිරියට දෙන්න කතා කරන එක, ඒ වගේම ආදර වචන වලින් කතා කරන එක ලෝකයාට ඇති වෙන්නා වූ සුවච බව. හැබැයි සුව දෙන වචනේ තියෙන බුදුරජාණන් වහන්සේගේ වචනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමක් ඇත්නම්. අන්න ඒකේ සුවයවත් නිවනටපත් කරනවා. දැනුම ලබා දෙනවා. ඒකට හේතු වෙන්නා වූ වචන ඇසුරට වැටෙනවා. අන්න ඒක විශේෂ මංගල කාරණයක් වෙයි. අන්න ඒක තමයි සෝ වචස්සතා කියලා මෙතන කියනවු මංගල කාරණයක් වන සුවච ගුණ. සමනාලංච දස්සන. කොන ශ්‍රමණ දර්ශනේ ඉන්නද? ශ්‍රමණ දර්ශනේ ඉන්නේ ඇහි මත්තලේ ඇහිම් බලලා හිටන් සිවුරු දරාගෙන ඉන්න පාත්‍රය අරගෙන හාමුදුරුවෝ දකින දර්ශනය කියලා හිතාගෙන හිටියට මම ওই දර්ශන ලෝකේ ඕන තරම් තියෙනවා. නමුත් මංගල කාරණයක් වෙච්ච අයිද කොහොම ටික දෙනවා. තමා විහිම ශ්‍රමණ බව දකින්න ඕන. සමනේ වුණා නම් තමාට තේරෙන්න ඕනේ. සාගයේ සමනය කරනකොට ද්වේෂයේ සමනය වෙලා යනකොට මෝහයේ සමනය වෙලා යනකොට ඇතිවෙනා වූ සුවේ තමා දකින්නකොට ශ්‍රමණ දර්ශනේ සමන්ත ලැබෙනවා. ධර්මයේ තුලින් මේ සමන බව දකින්න ඕනේ. ඒකයි නියම ශ්‍රමණ දර්ශනය කියන්නේ. ලෝකයා දර්ශනය කරන්නා බාහිරින් පෙනෙන්නා වික්ෂුන් වහන්සේ නමගේ හැලරුව දර්ශනය කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක නරකයි කියනව නෙමෙයි. ඒක හොඳයි. නමුත් ඒක ඉක්මාගේ දර්ශනයක් වෙති දකින්න මෙච්චර දුර ආපු වෙනවා. බුද්ධ වචනේ තේරුම් අරගෙන ඊට අනුකූලව ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කහම මෙතෙක් කල ගෙනාවා වූ කාම අදහස් සමනය වෙලා ගිහිල්ලා. ශ්‍රමණේ වීම කොච්චර සාර්ථකද ප්‍රණීතද කියලා දකින්න දවසක් එන්නේ. ඔන්නේ අවස්ථාවටපත් වෙනකොට Tamanta ශ්‍රමණ දර්ශනීය පහළ වීම මංගල කාර්යය උදා වෙනවා. දැන් ඒක තමයි Tamanta මතුවේන්නේ. ඒ පිළිබඳ ගැටලු දැන්. ඒවා තනියෙන් විසඳ ගන්න බැරි ඒවා. තවත් මේ දහම් දකින්න සමග සාකච්ඡා කරන්න ඕනේ. අනේ කාලීන ධර්ම සාකච්ඡා කියන කෙනේ ඒකයි. තමා විසින් තේරුම් ගත්ත ධර්මයේ තුල තමන්ට ගැටලු තැන් තියෙනවා නම් ඒ ගැටලු තැන් निराකරණය කර ගැනීමට ඒ ආර්ය උත්තමයන් හම් වෙලා එයාට ඉදිරිපත් කරලා ඒකේ නියම හේතුඵල සහිත විසඳුම ගන්නවා නම් අන්න ඒකෝට ඒක මංගල කාරණයක් වෙනවා තමන්ට යහපත සිද්ධ කරන කාරණයක් බවට පත් වෙනවා. අන්න ඒකෝට තමන්ට ඕනකමක් ලැබෙනවා. මෙතෙක් කල මම මේ ගිහි ජීවිතය ගත කරගෙන හිටියා. දැන් ඉතින් තවදුරටත් මේක ඉඳලා බෑ. ගිහි ජීවිතයේදී පූර්ණේ කරගත්තේ යම් දහමක් අවබෝධ කරගත්තා නම් ගිය වූ සංකේතියක් වන් නිදහස් අහතක් වන් පැවිද්දක් ඇති. මෙන්න මේ පැවිද්ද මට ඊටාම යහපත් කාරණයක් වෙනවා. ඉතුරු ටික පූර්ණ කරගන්න. එදා රාගයේ දේශයේ මොහයේ දුරු කරගෙන කල්පණය කරගන්න සුදුසුම අවස්ථාවක් ලැබෙනවා නම් අන්නේ කියන තපස කියන. දැන් ඒතර මානසිකත්වයේ තුලින් බුද්ධිලේ අත්දැකීම් කියලා අවුරුදු 45 50 පැනලා 55 විතර යනකොට ඔය කාර්යයේ සම්බන්ධදී දෙල්ලා ඉවරයි. සකස් වෙලා එන හැටි. බරෝ තපෝජ බ්‍රහ්මචර්යයයි. අර තපසට බැස්සට පස්සවයි නිදහස් ආර්ය ශ්‍රාණික මාර්ගයේ අනුකූලව හරියාකාරව බ්‍රහ්මචර්යාව පූර්ණ කරගන්න මඟ ලැබේ. නිවන් දැකීමට අරිහත්ත්වයට පිටු කරන්න ලං වෙලා තියෙන අවස්ථාවක් ගැන මේ කියන්නේ. ගිහි ජීවිතේ ගත කරලා ඒ ඔක්කොම සංග්‍රහය සිද්ධ කරලා මේ කටයුතු වල බාධාවක් නැති සකස් කරලා අන්තිමට තමන් විශ්‍රාම යනවා කියන කාලයක් අද තියෙන කාලේ තමයි අද විශ්‍රාම යනවා කියන කාලේ තමයි සවසට යන කාලේ. කවිද්දට යන කාලේ. අනේ ඊළඟ තුන්කුනි. ඒ කාලේ වෙනකොට වයසට ගිහිලා ගෙවල් වල හිටියේ නැහැ. තමන්ගේ අම්මා තාත්තා. ඔක සකස් කරගත්ත ක්‍රමයක් තියෙනවා. ධර්ම ශ්‍රවණය කරන්නයි ධර්ම සාකච්ඡා කරන්නයි තියෙන අවස්ථාවක්. අද මේ තියෙන අවස්ථාව වගේ උදාහරණ කාලයක් තියෙනවා. ඒ කාලේ වෙනකොට මොකද කරන්නේ? ඊට ගැළපෙන පරිසරයක උන්වහන්සේලා හම්බ වෙන්න සීල් සමාදන් වෙන ක්‍රමයක් තියෙනවා.
ඉස්සෙල්ලාම පටන් ගන්නකොට දරුවෝත් එක්කලා කටයුතු කරලා දරුවෝ තමන්ගේ කටයුතු කරගන්න නෑ දෙමාපියන් කරන එක කාලාවිල දෙමාපියන් කරන වැඩි දෙයක් ඔය නිකන් අත්අපා හිටපු දරුවෝ අද ඉන්නේ ඒ ක්‍රමේ නැති නිසා. හැබැයි ඒකට අවස්ථාවක් ලබා දුන්නා ඒක. හැමදාම උඹලයි කටයුතු කර ඉන්නේ නෑ. උඹලා දැන් දැනුවත් කියලා. දරුවෝත් ලොකුද. මහත් වෙලා කටයුතු කරන අය. මම මේ පොයේ දවසේ යනවා මෙහි අත්හැරලා ඉතින් ඔක්කොම දාලා පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙනවා. අද දවසේ කරන කටයුතු උඹලට බාරයි. දැන් ඉතින් අම්මා තාත්තාම ඔක්කොම කරගෙන කිසිම අත්දැකීමක් නැහැ. තනියෙන් සාමාන්‍ය සායිවි ජීවිතය ගත කරන්නේ. මාසෙකට එක දවසක් හම්බ වෙනවා දරුවන්ට ඉගෙන කරගන්න. එතකොට තමයි මතක් වෙන්නේ අරග කරන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද මේ දේ මන් නම් දන්නේ නැහැ මට අහගන්න බැරි වුණා. ප්‍රශ්න මතුවේ. හැබැයි එක දවසයි ඔබ දරාජල ඊළඟ දවසේ ආපුවාම ඇපිච්ච ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක කරගත්තේ මෙහෙමයි මේ විදිහටයි කටයුතු කරගත්තා ඒකට උපදෙස් ටික දෙනවා. ඊළඟට මොකද කරන්නේ? මාසිකේ දවස් දෙකක් කරලා මාසි පොය ගත්තා යනවා. ඒ ධර්ම සාකච්ඡා කරලා තමයි ගැටළු එහෙන් ධර්ම ගැටළු විසඳ ගන්න ගමන් බෙදගෙන දවස් දෙකක් දෙමව්පියෝ නේද? දවස් දෙකක් තුළ තියෙන කර්ම වලට මූල දෙන්න පුරු දෙනවා ළමයි. ඊට පස්සේ මොකද කරන්නේ? හතර පොයටම යනවා. හතර පොයට සිල් සමාදන් වෙනකොට ඊතර දරුවන්ට දවස් 4ක් මාසිකව සමාදන් වැඩ කරගන්න සිද්ධ වෙනවා. අනුපීඩවලි යන්නේ අනුපූර්ව යන්නේ. ඉතින් නොදැනුවත්වම ළමයි දැනුවත් වෙනවා සායිවියෝ යහපත්යේ තමන් දෙමව්පියෝ නැතුව කටයුතු කරගෙන අනාගතේ ජීවත් වෙන හැටි දැනගන්න. ඊට පස්සේ පොය දවසයි පොයේ ඉස්සෙල්ලා දවසයි දෙකම ගන්න. මාසිකව දවස් 8ක් දෙමව්පියෝ බෙදරන. ඊට පස්සේ පොයේ දවසක් ගත්තා පොයේ ඉස්සෙල්ලා දවසක් ගත්තා පොයේ පස්සේ දවසක් ගත්තා. දවස් 3ක් පන්සලේ සිට සමාදන් වෙලා ඉඳලා තමයි යන්නේ. ඒකවල මාසිකව දවස් 12ක් බෙදරන. දැන් මේ සකස් කරන ක්‍රමය. ඔන්නේ තමයි කරගෙන යනකොට දරුවෝ දැනුවත් වෙනවා. දෙමව්පිය නැතුව තමන්ගේ වැඩ යහපත්ිය කරගන්න. ප්‍රමාණිකව සිද්ධ වෙන නිසා එකපාර දාලා ගියෙත් නැහැ. එකපාර දෙමව්පිය වෙඳුනෙත් නැහැ. ළමයා බලා ගන්නයි ඔක්කොම බලා ගන්න දැන් අම්මා තාත්තා ඉන්නවනේ කියලා ප්‍රශ්නයක් නෙවෙයි අපි අපේ වැඩ කරගමු කියලා එහෙම කරගන්නත් නැහැ. දැන් ක්‍රමක්‍රමයෙන් එයා හැලෙහෙනවා තමන්ගේ භාගයාව තමන්ගේ දරුවෝ එක්කලා අර මංගල කාරණාවට අනුවම ඒගොල්ලන්ගේ ජීවිත හැර ගහගන්න ඒගොල්ලෝ පුරුදු වෙනවා. මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි මේ මංගල සූත්‍ර කරන කුල පෙර ක්‍රියාත්මක කරන්නේ. එයා ඔය කාරණේ සිද්ධ කරන අවුරුදු 55 ක විශ්‍රාම වෙන කාලේ වෙනකොට දැන් දරුවෝ දෙමව්පියෝ බෙදෙන්න නැතුව කටයුතු කරගන්න පුළුවන් අතර කටයුතු සංවිධානයේ සකස් කරගෙන ඉවරයි. ඊට පස්සේ ගෙදරින් පිට වුණා කියලා බාධාවක් හදලා ඒ දරුවන්ට නැන්දාගේ ලේලිගේ ප්‍රශ්නේ ඉන්නේ මාමාගේ බෑනාගේ හොලේලිගේ ප්‍රශ්නේ ඉන්නේ බලාපොරොත්තු වෙන්නේ මොකද මැරෙනකන් ඒව අරගෙන යතුරු කරලා තිනේ ගහගෙන ඔක්කොම අයිතිවාසිකම් කියන ඒ අදහස ඉවරයි. පටන් ගන්නකොට ගියේ තව කී කාලයක් ගියාම අපි මෙහා අත්හැරලා පැවිදි ජීවිතේ වහිට ඉන්න අය. ඔය අදහස තමයි දෙමාපියන් කියන්නේ. දරුවන්ට තිබුණේ මොකද්ද? වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා අම්මලා තාත්තලා මේ වැඩි වයසේදීම පැවිදි ජීවිතේට දැන් යනවා. අපි දැන් තනියම වැඩ කර ගන්න පුරුදු වෙන්න ඕනේ. ඔය අදහස ඒගොල්ලන්ට ආවා. මේ නිසා දෙපැත්තටම සමාජයේම මංගල කාරණයක් කියලා හිතන් හිත ඇදගෙන යන කාලයක් තිබුණා ඉතින් ඔය ක්‍රමයේ. ඔක තමයි ඒ කාලේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ධම්මචර්යාව පූර්ණය කරන්න බාධාවක් නැතුව පූර්ණ වශයෙන් දෙමාපිය දෙන්නට දැන් මෑණි ආරාමේ තියෙනවා. මෑණි වරුන්ට මෙහෙණ සත්‍ය තියෙනවා. ඒ වගේම භික්ෂු සාතිලෙන්න සංඝයා වහන්සේලා පැත්තට තියෙන අපේ පුරුෂයින්ට ඔන්න ඔය දෙපැත්තට ගිහිලා පැවිදිට ගිහින් තමයි ධම්මචර්යාව මේ විදිහට සකස් කරගන්නේ. ඒ හේතුවෙන් මොකද වෙන්නේ? චතුරාර්ය සත්‍ය දර්ශනය කර ගැනීමට කිසි බාධාවක් නැහැ. නැවත ගිහි ජීවිතය ඇරෙන්න හේතුත් නැහැ. ඒවා ඔක්කොම ඉඳලා ඒවත් අත්දැකීම් ලැබලා ඔක්කොම කරලා ඉතින් වෙගිලා ගියේ යථාර්ථවත් නියම කාලේ. ගිහි ජීවිතයේ යමක් තියෙනවා ඒකෙත් අත්දැකීම් තියෙනවා. පැවිදි ජීවිතයේ අත්දැකීමක් ලබාගෙන ධම්මචර්යාව පූර්ණ කරගෙන චතුරාර්ය සත්‍ය දර්ශනය කරගන්න පුළුවන් හැකියාව ලබනවා. නිබ්බාන සත්‍ය ක්‍රියාව. අන්තිමට ලෝකයන්ි නිවන අවබෝධය පූර්ණ කරගන්නවා ඒ ආකාරයෙන්. මේ ආකාරයෙන් එක මංගල කාරණයක් වෙනවා. නිවනින් පෙළවෙන විහි ජීවිතයක් හැර ගහ ගන්න හැටි. මෙන්න මේ ටික වෙනදා බුදුරණන් වහන්සේ දේශනා කළේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අටලෝ දහමින් කම්පා නොවෙන්නා වූ සත්‍යයේ මානසිකත්වයටපත් වෙලා හිටන් මේ හිත කම්පා නොවෙන සත්‍යයටපත් වෙලා කියන්නේ අරියත් ඵලයටපත් වේ. අශෝකං විරජං තේමං කියන්නේ ශෝක නැති, කෙලෙස් රජස් නැති, බයක් නැති සත්‍යයටපත් වෙලා කියන්නේ අරිහත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරනවා. සියලුම මාර්ගගත පරාජයටපත් කරනවා.
සියලුම යථාර්ථයන් සුඛයන් ලබාගෙන යන ගමන මාර්ගයක් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ මාර්ගය සකස් වෙලා යනවා කියලා අටතිස් මඟුල් කර්ම වලින් ගිහි ජීවිතයක් යහපත්ී ගත කරලා ගෛවිතයටපත් වෙලා කෙලවර කරන කාරණේ සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම සමාජයක් ඒ කාලේ තිබුණා. මහා මංගල සූත්‍රයට අනුකූලව ජීවිතය හැදගාගෙන යන ක්‍රමයක්. මේ ක්‍රමේ නිසාම ලෝකේ කවදාවත් බුදුදහමට පහර ගහන්න කෙනෙක් ඇති වුණේ නැහැ. මොකද අවුරුදු 5 ගියාලා පස්සේ දෙමව්පියෝ ඉන්නේ මෑණියා රාගසා පන්සල. ඊට පස්සේ තවත් ඒ කාලේ දෙමව්පියන්ට අපෝපස්ථාන කිරීමයි සාසනික බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට ශ්‍රාවිකාන් වහන්සේලාට අපෝපස්ථාන කිරීමයි කියන එක අත්හරින්න බෑ. මොකද දෙමව්පිය පන්සලේ නිසා රැය දවල් දෙකේ දෙමව්පිය බලන්න යන සිරිසක් තිබුණා. ඒ අය පෝෂණය කරන දැන් ඉස්සර වගේ අමාරුවකුත් නැහැ. දේශී පහසුයි. පන්සලේ දාන්නේ කවදාවත් අඩුුනේත් නැහැ. පන්සලේ දින කලින් ඔක්කොම දරුවෝ තමයි කරලා දෙන්නේ. උඹලා පන්සල් යන්න එපා මොකද ඔය පන්සල් යන්නේ කියවට අහන්නේ නැහැ කවුරු බලන්නේ නැහැ. හැබැයි අම්මා තාත්තා ඉන්නේ පන්සලේ. අම්මා තාත්තා කරන පූජාවක් වෙනවා. බුද්ධ ශ්‍රාවකයන් කරන පූජාවක් වෙනවා. මේ දෙක මිරිත වෙලා හිටන් මහා පින්කලක් පිළිනවා අර දරුවා. ඊට පස්සේ යම්කිසි දරුවෙක් ඥානවන්ත වෙනවා. ඒ දරුවා පැවිදි කරන්න ඕනේ කියලා කිව්වා. දැන් කවුරුලා කරේ ආවා. සමාජයේ සීයා ඉන්නේ පන්සලේ වහනේ. මුළු පුරා යවනවා පන්සලේ. සීයයි මුළු පුරායි පන්සලේ ඉන්නේ ලෞකික වශයෙන් බැලුවත් වැඩිමෙන් යහපතක් මිසක් අයහපතක්. සැකවන්න කරදෙනවා. මුළු පුරාගේ සාන්තිය ඉහිරිම සලසා දෙන්න ලෞකික පැත්තේ අදහස් දිනුත් අර ස්වාමීන් වහන්සේ කලිතු කරනවා. දුස්චරිතයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම කාන්තාවක් නැහැ ගෑනු ළමයෙකුට හොඳ ඥානවන්ත නම් ප්‍රඥාවන්ත නම් මමත් ඇයි වෙන්න ඕනේ ඉස්සෙල්ලා කල්පියම් කියලා දැනගත්තා නම් රදුරු කාලේ එයා යවන්නේ මෑණියාරාමි තමන්ගේ ආච්චි හිටපු දැන. එයාත් දැන් මෑණි දෙන්න. එහෙනම් මෙහෙන් ඉන්නවා කියලා. බොහොම ආරක්ෂාවෙන් තමන්ගේ මිනිබිරි ආරක්ෂා කරලා ඉතින් බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න කටයුතු කරලා දෙන්න. ඉතින් අන්තිමට බලනකොට පන්සලේ තියෙන තමන්ගේ නෑදෑයෝ ගෙදර හිටියයි කට්ටියමයි ගෙදර වැදීමක් හැදීමකුත් නැහැ. පටන් ගන්නකොටම ලෝකයේ බැඳෙන බලාපොරොත්තු වෙන මැරකන් අල්ලා ඉන්න බලාපොරොත්තු වෙන ඉඳුල් නැති නිසා ගෙවල ප්‍රේතිය මලකරේ ඉඳලා හැදෙන දෙයක්වත් නැහැ. ඔක්කොම ඉවරයි. මුළු ලෝකෙම මංගල කාරණයක් වෙන සමාජයේම මංගල කාරණයක් වෙන 80 මගුල් කරන වලට අනුව ජීවිතය හැදගත්තා. ඒක තමයි ඉදාති විචක්‍රම. ඉතින් අන්නේ කිසිම සාස්ත්‍රික විරුද්ධ දෙයකට නැගී සිටින්න බාර දෙන්න උපදෙස් දෙන්න විදියකුත්. Taman ඉන්නේ දුවට පුතාට මුණුපුරාට මිනිමිරියට උපදෙස් දෙනකොට යහපත් වීම හරියට අසගෙන අපි ආවා වාගේ උඹලත් මෙහෙ වරිලා කියන අර දහම් වැට කඩා හැලෙන්නේ නැති වෙන්න දිගෙන් දිගට ගෙනාවා. ඔය හේතු නිසා ඉතින් බුද්ධ ශාසනයේ කිසි බාධකයක් ආවේ නැහැ. මේ මංගල කාර්යයට අනුකූලව බෞද්ධ ජීවිතය හැදගත්තු නිසා ලැබිච්ච වාසනාව. ඉතින් ඒ වාසනාව විතර ක්‍රමක්‍රමින් පරදේශ ආක්‍රමණ මුල් කරගෙන පාරගැටි අදහස් මුල් කරගෙන පිටත් වෙනස් වුණාට පස්සේ තමයි අද අන්තිමට පහළ විලා මරා ගන්න හදාගෙන ඉඳලා කලකන්නේ නෑ මට ඔගිර හොඳ වැඩක් කරන්න ඕක මං හන්නයික් වෙලා හිටනවා වගේ ඔය જાති අදහස් කියන්නේ මැරලා ගිහින් මල විරේත ගොඩක් ඇති වෙලා තියෙන ලෝකෙ. බුද්ධහම අනුව මංගල සූත්‍රයන් කටයුතු කළා නම් ඊටාම සාන්ත ලෝකයක් වෙනවා. මංගලයෙන් පිරිච්ච දෙපැත්තක්ම හැදෙනවා ඒ විදිහට. කිසිම ભેදයක් නැති ධර්මයේ ගැන බාධකයක් ඇති වෙනවනම් එහෙම ක්‍රමයක් එදා ඇති වුණා. මේ ක්‍රමය තමයි එදා තිබුණේ. අද වෙනකොට වෙනස් වෙනවා. අද ඉතින් මේ විරුද්ධ කියලා වතුර බොණ්ඩයි සූර් බඳින්නයි විතරක් වෙන් කරගෙන තියෙනවා. වටිනා දහම් පැත්තට ගියා මේක ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පෙන්නලා තියෙනවා මිස නිවන් දකින්න. මේ කියා සෙත්පතා ගන්න විතර සීමා කරලා නැහැ. මේක අපි හරියට දැනගත්තා නම් ඒ වාසනාව උදා කරගන්න දෙන්නේ. මේ ඉතිරියට බලාපොරොත්තු වෙමු. එකපාරේ ජීවිතයක් එබඳු ජීවන රටාවක් සමාජ රටාවක් යලි ඇති කරන්න අමාරු නිසා බුදුරන් වහන්සේ දේශනා කරන අනාගත බය මෙහිම හට ගන්නවා. හැබැයි ඉතින් ඒක තර්කවාද කරන්නවත් ඒක නැති කරන්න සටන් කරන්න නෙමෙයි කිව්වේ. දැන් තියෙන අවස්ථාවෙන් තියෙන සත්‍ය දැකලා ප්‍රයෝජන ගන්න විමුක්තිය ලබා ගන්න බලන්න කිව්වා. ඉතින් දැන් ඉතින් අපි ඕවා ආයි හදන්න ඕනේ කියන එක නෙමෙයි බලන්න ඕනේ. දැන් තියෙන මට්ටමේ විමුක්තිය ලබා ගන්න යමක් කළ යුතුද? අනාගතයේ අවත් විහිදෙන බව දැනගෙන හැකිතරම් දුරට ඔය කිසි යහපතක් උදා කරගන්න උත්සාහ කරන්න ඕනේ.